අපි ධර්ම සාකච්ඡා ආරම්භ කරමු. ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි ඒ අතරින් අවශ්‍ය ප්‍රශ්න තෝරාගෙන සාකච්ඡාවට ගමු. අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්න අතර අපි එකින් එක සාකච්ඡාවට අරගමු. මේක ප්‍රශ්නයක් තියෙනවා මේ සතර දුකින් මිදීම පිණිස රාග දේශ මොහ තණ්හා අතහරිමින් පාපයන්ගෙන් මිදෙමින් කුසල් දහම් වල යෙදෙමින් අතලෝකහාමි නොසැලෙන නිසා ලෝකයේ විනාශය අධිකම් කරගෙන ජීවත් වුවත් දරුවෙක් දුකට විපතට අසාධාරණයකට පත් වූ හිතට වේදනා පීඩන දැනෙනවා. ඒ වේදනාව විපාකයේ පාපයන් සතර දුකින් මිදීමට යන මාර්ගයට බාධාවක්. මේක ප්‍රශ්නයක්. දැන් මේකේ දැනගන්න ඕන දෙයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ රාග, දේශ, මෝහ, සංහා අතහරිමින් පාපයන්ගෙන් මිදෙමින් කුසල් දහම් වල යෙදෙමින් අතලෝ දහමින් නොසැලෙනවා කියා අධිකම් කරගෙන ජීවත් වෙනවා. කියන ප්‍රශ්නේ. දැන් මේ අධිකම් කරේ ජීවත් වෙනකොට මේ දරුවෙක්ගේ කරදරයක් එහෙම ආවොත් ඒකෙදි ඇති වෙනවලු පීඩන ස්වභාවය. ඒතර අහන මේක මේ ඇතිවෙනා වූ තත්ත්වයේ මේ පාපයක්ද කියලා අහනවා. ඉතින් සතර දුකින් මිදීමට යන මාර්ගයට බාධාවක්. මෙතනින් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. රාග, දේශ, මෝහ, සංහා ආදී මිදීම සඳහා මාර්ගයක් තියෙනවා. මේක අපි කළ යුතු හරියක් තියෙනවා. මේ ටික සිද්ධ වෙන්න කළ යුතු හරියක් තියෙනවා. රාග, දේශ, මෝහ ආදී මිදීමට අපි අධිෂ්ඨානයක් කරගෙන කුසල් දහම් වල යෙදෙන්න කටයුතු කරන අධිෂ්ඨානයක් කරගෙන අරලෝ දහමින් මා කැළවෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරගෙන ජීවත් වෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. මේක වතක්. වත කියන එක වෙනම දැනගන්න ඕනේ. ඒ තත්ත්වයටපත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒක වෙනම දැනගන්න ඕනේ. දැන් රාග, දෝෂ, මෝහ ආදියට එන්නා වූ දේවල් වලින් මිදෙන්නට ඒවට අවශ්‍ය අකුසල දහම් අහක් කරලා ඒවා ඕනකමින් දැනගෙන අත්හැරලා කුසල් දහම් වල ඕනකමින් යෙදෙමින් අතලෝ දහමින් උත්සාහයෙන් වීර්යයෙන් අධිෂ්ඨාන කරගෙන හැලෙන්නේ නැහැ මම කියලා ගන්න අධිෂ්ඨානයක් තියෙනවා. මේ ඔක්කොම සමාදාන. යම් සමාදානං සංවතං. යම් සමාදානයක් ඇති එක වතකි. නිවන් මාර්ගයට උපනිශ්‍රේ ලැබෙනවා ආධාර ලැබෙනවා මිසක් ඒක නිවන් මාර්ග නෙමෙයි. නිවන් මාර්ගය දැනගන්න නම් මෙතෙන් දකින්න ඕනේ ලෝකේ තේරුම් අරගෙන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ ආදීනව තේරුම් අරගෙන. ඒ සඳහා ප්‍රඥාව මෙහෙයවන්න ඕනේ. ලෝකේ තේරුම් ගන්න තමන්ගේ නුවණ මෙහෙයවන්න ඕනේ. ලෝකේ කියන්නේ මොනවද? ලෝකේ අයිති මොනවද? ලෝකයේ අයිති දේවල් බෞද්ධයෙක් හැටියට ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ඒක ස්කන්ධ වශයෙන් තේරුම් ගන්න ඕනේ. තව ක්‍රමයක් තියෙනවා ධාතු වශයෙන් තේරුම් ගන්න. ඒක ආයතන වශයෙන් තේරුම් ගන්න. එහෙනම් පටිච්චසමුප්පාද වශයෙන් තේරුම් ගන්න. එහෙනම් ඉන්ද්‍රිය වශයෙන් තේරුම් ගන්නත් පුළුවන්. මේ ආකාරයෙන් මේ මුළු ලෝකයේම අයිති දේවල් විවිධාකාර ක්‍රම වලින් ලෝකයේ අයිති එකක්වත් ඉතිරි නැතුව දකින්න පුළුවන් ක්‍රම තියෙනවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා ස්කන්ධ පහ විග්‍රහ කරගත්තා. ඔය ස්කන්ධ පහට අයිති නැති තවත් දෙයක් ලෝකේ පනවන්නේ යම් කෙනෙක් හදනවා නම් ඒකට හේතු නැහැ. ලෝකේ දැක්ක සියල්ලම ස්කන්ධ පහට අදාළයි. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඥාන ධාතු මේ ධාතු 18ක් විග්‍රහ කරනවා. මේ ධාතු 18ක් කරලා. තවත් මෙන්න මේ ටික ලෝකෙන් ඉතුරු හරියක් තියෙනවා මෙන්න ඒ ටික කියලා පෙන්වන්න සමදෙක් බැලුවොත්. එහෙම දෙයක් පෙන්වන්න ඉතුරු වෙලා නැහැ. නෑ ස්කන්ධ වශයෙන් බැලුවත් ඒ ස්කන්ධ පහට බෙදුවාම තවත් දෙයක් ඉතුරු වෙලා නැහැ ලෝකෙට පෙන්වන්න. ඉතුරු වෙච්ච එක. ධාතු 18කට බෙදලා බැලුවා නම් තවත් මෙන්න මේ ධාතු ඉතුරුයි කියලා ලෝකෙට අයිති එකක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ආයතන වශයෙන් ගන්නවා. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, જીවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධර්මායතන කියලා. ආයතන 12කට බෙදෙනවා. මෙන්න මේ 12 ආයතනයන් අරුවෙන් ටික අයින් කරපුවා. තවත් මෙන්න මේ ටික ලෝකේ ඉතුරු ඒක අහිච්ච ඇති හරියක් කියලා පෙන්වන්න බැලුවොත් එහෙම ක්‍රමයකුත් නෑ. ඔය 10 ආයතන 12ට ඔය ටික අහු වෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්ස පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති
ඥාතිපත්‍ය ජරා මරණම් කියලා. මේ ටිකෙන් පෙන්වන්න පස්සේ තවත් ලෝකෙට අහු වෙන්නේ නැති. තවත් ලෝකයක් පෙන්වන්න. නෑ ඕමේ කියන ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන්. යම් කෙනෙක් ලෝකේ තෝරාගත්තා. ඇහැ රූපේ කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසය කය පොට්ටබ්බේ මන ධර්ම. ඔය කියන 12 වගේන බැලුවා නම් ඔය 12 වගේන බැලුවත් තවත් වෙන ඉතිරි වෙන එකක්. මෙන්න මේ ආකාරයෙන් සියල්ල හේවත් ලෝකයටයි කොරද. ඔය කියන කාරණා හැම එකකින්ම විග්‍රහ කරනවා. සියල්ල කිව්වම මොකද ඔක්කොම සියල්ලයි. ඔය සියල්ලෙන් පිට තවත් මෙන්න මේක ඉතුරු කියලා වෙනන් දෙකක් නෑ. ලෝකයේ ඇති යමක් ඇද්ද? ඒ කොහොම සියල්ල කියන කොටසයි අයිති. සියලු ලෝකයේ කියන එකට ස්කන්ධ වශයෙන් බැලුවා සියලු ලෝකේ දකිනවා. ධාතු වශයෙන් දැක්කත්, ආයතන වශයෙන් දැක්කත්, පටිච්චසමුප්පාද වශයෙන් දැක්කත්, ඉන්ද්‍රිය වශයෙන් විදිහට දැක්කත් ඔය සියලු ලෝකේ දකිනවා. දැන් මෙන්න මේ සියලු ලෝකයේ කියන්නේ මේ ටිකයි මේන් එහා තව ලෝකයක් පනවන්න නැන්නා. ඔක්කොම ප්‍රාණවික තියෙන මේ දුරයි. ඔන්න ඔය කාර්යයෙන් ලෝකේ දකින්න ඕනේ ඉතින්. ඉතින් මේ ලෝකේ දැක්කට පස්සේ මේ ලෝකේ කොහොමද හටගන්නේ? ස්කන්ධ ලෝකේ කොහොමද හටගන්නේ? ධාතු ලෝකේ නම් ධාතු ලෝකේ කොහොමද හටගන්නේ? ආයතන ලෝකේ නම් ආයතන ලෝකේ කොහොමද හටගන්නේ? පටිච්චසමුප්පන්න ලෝකේ පටිච්චසමුප්පන්න කොහොමද හටගන්නේ? මේ හටගන්නේ ක්‍රමයේ දකින්න ඕනේ. ලෝකයක් ලෝකයේ හේතුව. ඊට පස්සේ මේ හටගන්න ලෝකේ නිරුද්ධ කරනවා. ලෝකේ නිරෝධ කරනවා. ඒ ලෝක නිරෝධ කිරීමට නිරෝධ කරපුවාම මොකද ලැබෙන සාන්තිය? සුවය. ඒක දකින්න ඕනේ. අන්න ඊට පස්සේ ඒ සඳහා අනුගමනය බඳු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය දකින්න ඕනේ. ලෝකයක් ලෝකයේ හේතුවක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ මාර්ගයක් යම් කෙනෙක් දැනගත්තා. ඊට පස්සේ ඔහුට කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක වතක් නෙමෙයි. වතකින් කරන්නේ හිර කරගෙන ඉන්න එක. උත්සාහයෙන් වීර්යයෙන් අධිෂ්ඨාන කරගෙන මම මේක කරන්නේ මේ අයින් වෙනවා ඔය ආදි වශයෙන් ගන්න අදහස් ඔක්කොම. හැම ලෝකයේ හේතුවක් ඒ වගේ ලෝකයක් ලෝකයේ හේතුවක් දකින්නකො. එයා දකිනවා මේ ලෝකේ ඇති වෙන්න හේතු. ඇත කියන යමක් යම් තැනක පනවනවා නම් මෙන්න මේ ලෝකයේ හේතු අතුරු කිරීම. විද්‍යාමාන වෙන ලෝකේ තමයි ඇත කියන එකට ලෝකේ ආරම්භ වෙන්නේ. එන ඇති ද්‍රව්‍යයක්, ඇති වස්තුවක්, ඇති බුද්ධලේක, ඇති සත්‍යය කියලා පෙන්වන්න එකක් නෑ මේක හේතුඵල කියලා කියනවා. නැත කියලා ලෝකයා නිගමනය කරන්නේ ඇති දෙයක් නැති වෙනවා කියන්නේ. ලෝකයක් ලෝකේ හට ගන්න ආකාරයක් දැකලා පස්සේ එයා දකිනවා. මේක එක්තරා හේතුඵල ක්‍රියාවලිය. හට ගැනීම හේතුඵල ක්‍රියාවලිය. හට ගැනීම නතර කරනවා නම් හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරන ක්‍රියාවලිය. හේතු නිරෝධ කරනවා නම් අපිට අවශ්‍ය ඵලයේ නිරෝධ කරන්න හේතු නිරෝධ කරන්න. ස්කන්ධ වලින් වෙන්ගෙන්න ඕන නම් ස්කන්ධ නිරෝධ කරන ක්‍රමය දැනගන්න ඕන. ධාතු වලින් වෙන්ගෙන්න නම් ධාතු නිරෝධ කරන ක්‍රමය දැනගන්න ඕන. ආයතන වලින් වෙන්ගෙන්න නම් ආයතන නිරෝධ කරන ක්‍රමය දැනගන්න ඕන. පටිච්චසමුප්පන්න වැඩ පිළිවෙලෙන් වෙන්ගෙන්න නම් ඒකේ නිරෝධ කරන ක්‍රමය දැනගන්න ඕන. ඉන්ද්‍රිය වශයෙන් බැලුවා නම් ඉන්ද්‍රියන්ගෙන් වෙන්ගෙන ක්‍රමය දැනගන්න ඕන. වෙන්වීමේ ලබන සාන්තිය දැනගත්තට පස්සේ අන්න එතනින් නිගමනය කරගන්නවා. මේ සඳහා ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය මොකද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගත්තාම ඉස්සෙල්ලා දකින්න සම්මා දිට්ඨිය කියන එකෙන් පටන් ගන්නවා. සම්මා දිට්ඨිය පහළ වුණා. ඒක ප්‍රඥාවෙන් ගෝචර වෙන දෙයක් මිසක් කකින වතක් නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ. කරන වැඩ පිළිවෙලක් නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ. ලෝකයේ යථාර්ථ භාවයක්, ලෝකයේ පැවැත්මේ ආධිනවත් වෙන්වීමේ ආනිසංසත් දකින්න නුවණ. සම්මා දිට්ඨිය. මේ ලෝකයයි ලෝකයට හේතුවයි. ඒක දකින්න නුවණින්. මේ ලෝක නිරෝධයේ සාන්තයි ප්‍රණීතයි එතන දුක නැහැ. ඒකත් නුවණින් දකින්න. ඒ සඳහා මාර්ගය මොකද්ද? ලෝකයේ ආධිනව බැලීම, අත්හැරීම බැලීම මිදීමේ ආනිසංස දැකීමක් කියන නිගමනය කරනවා. මෙන්න මේකයි මාර්ගය. ලෝකයේ මේ ආකාරයෙන් හට ගන්නවා. ඒකයි මේ ලෝකේ කියන්නේ මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මෙන්න මේ විදිහ දැක්කහම ප්‍රඥාවෙන් දකිනකොට සම්මා දිට්ඨියයි මතුවේ. ඒ කියන්නේ ප්‍රඥාව වර්ධනය වෙනවා. ප්‍රඥාවෙන් ඇත්ත විමසන්න ඒ ප්‍රඥාව බලවත් වෙනවා. ප්‍රඥාවේ තීරණයක් තියෙනවා. ඒක අපි දෙන තීරණයක් නෙවෙයි. ප්‍රඥාවේ ස්වභාවයක් තියෙනවා. යම් කිසි දෙයක් කාගෙන් අල්ලගෙන හිටියනම් කාගෙන් මුදවනවා. ඒ ප්‍රඥාවේ ස්වභාවය. ද්වේෂයෙන් ගැටි හිටියනම් ද්වේෂයෙන් මුදවනවා. ඒ ප්‍රඥාවේ ස්වභාවය. මොහේ මුලා වෙලා හිටියනම් මුලාවෙන් මුදවනවා.
ඒක ප්‍රඥාවේ ස්වභාවය. අපි චේතනා පිටවල කරන එකක් නෙමෙයි. නෑ චේතනා කරන්නේ කියලා කිව්වේ ඒකයි. නිවන් දකින්න චේතනාවෙන් කරන්න දෙයක් නැහැ කියලා වෙන්නේ ඕකට. නිවන් දකින්න යමක් කළ යුතුද ප්‍රඥාව වර්ධනය කළ යුතුයි. ප්‍රඥාව වර්ධනය කරගුණා ප්‍රඥාවේ ස්වභාවයක් තියෙනවා, ධර්මතාවයක් තියෙනවා. රාගක්ෂය කරනවා, දේශක්ෂය කරනවා, මෝහක්ෂය කරනවා. රාගක්ෂය කළා කියනවා. එච්චර උත්සාහයෙන් වීර්යයෙන් කරන්න බැරි වෙලා තිබිච්ච එක. ප්‍රඥාව වර්ධනය වීම නිසා වුණ රාගක්ෂයෙන් ඉබේම සිද්ධ වෙනවා. ලේසියෙම සිද්ධ වෙනවා. මේ ප්‍රඥාව වර්ධනය කරන්න නැතුව වෙන ක්‍රමයකින් අපි චේතනාවක් මුල් කරගෙන අදිස්ථාන කරගෙන මම අහවල්ලේ කරන්නේ නැහැ, මේ දේ කරන්නේ නැහැ, මේ පව් කරන්නේ නැහැ. මේ ආදි වශයෙන් අපි අදිස්ථාන ගත්තා. මම ආසා කරන්නේ නැහැ. එහෙම හිතුවද? ඒකෙන් බෙදෙන්න පුළුවන් කමක් නැතර හිර වෙනවා. දැන් මේකෙදි ඒක තමයි වෙලා තියෙන්නේ දරුවෙකුට විපතක් කරදරයක් වුණාම. ඒ විලාවේදී ඇති වෙන්නා වූ තත්ත්වය ගැන අහනවා. ඒත් ඒකෙන් අහක් වෙන්න අපිට බලහත්කාරයෙන් අහගෙන බැරි නිසා ඉබේ වුණා. අපි ඒකේ යථාර්ථය දැක්කම දරුවටත් පැහැදිලි ලෝකේ තමයි. සමාගයේ ජීවිතය සියල්ලන්ටම වඩා ප්‍රියයි. දැන් සමාගයේ ජීවත් වීමත් එපා වෙන දවසක් ඒක. ඒකෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැහැ. එපා වෙනවා කියන්නේ කලකිරීමක් නෙමෙයි. ජීවත් වෙනවා කියන එක හරයක් නෑ. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින දවසක් එනවා ජීවිතයේ අයිති ලෝකයේ අයිති දෙයක් මේ ජීවිතය. මේකේ ස්වභාවය මොකක්ද? අර ප්‍රඥාවෙන් දකිනා මේකේ ස්වභාවය. මේ ස්වභාවය දැක්කට පස්සේ අපි දකිනවා එක දෙයක්. මොකද්ද? කැමැතියේ පැවැත්මක් නැතුව මේ ලෝකේ දින හැම දෙයක්ම මොහොතින් මොහොත ගෙවෙනවා. විපරිණාමයටපත් වෙනවා. ඒ විද්‍යාමානයේ හැම දෙයක්ම වෙනසිට යනවා. මේක ධර්මතාවයක් නිසා මේ කවුරුවක් කරන දෙයක්වත් කාටවත් වළක්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. මේක කවුරුවක් කරන දෙයක්වත් නෙමෙයි කාටවත් කරගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි කාටවත් වළක්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. කැමැතිදී නොපාවින සත්‍යයටපත් වෙන්න හේතුවක් තියෙනවා. මොහොතින් මොහොත ගෙවෙනවා විනාශයටපත් වෙනවා විපරිණාමයටපත් වෙනවා වෙනසිට යනවා. ඔන්න ඔය ධර්මතාවය නිසා. ওই ධර්මතාවයේ අයිති දෙයක්. අපි අර ස්කන්ධ වශයෙන් ගත්තා නම් රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා ස්කන්ධ වශයෙන් ගත්තා නම් ඒවා ඔක්කොම යමක් විද්‍යාමාන වුණා නම් මොහොතින් මොහොත ගෙවිලා මොහොතින් මොහොත විපරිණාමයටපත් වෙලා වෙනසිලා යන එකක්මයි ගත්තේ. ඔය තුල තිබුණේ. එයා මොහොතින් මොහොත විපරිණාමයටපත් වෙලා වෙනසින ස්වභාවය කවුරුවත් ඇති කරපු දෙයක්වත් නෙවෙයි. කාටවත් වළක්වන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒක ධර්මතාවය. මේ ධර්මතාවය මොනම විදියකින්වත් මොනම ජගයකට මොනම ක්‍රමයකට වෙනස් කරන්න බෑ. මෙන්න මේ ධර්ම නියමයේ අන්දාසක ප්‍රඥාවට ගෝචර වුණා නම් එයාට දෙයක් නිද්ද වෙනවා. එහෙනම් එහෙම දෙයක් තුළ මම මේ මොකද්ද මෙච්චර එකක් කරන්න හදාන්නේ? මට ඕන හැටියට පවත්තන්න නේද හදාන්නේ? ඉතින් මට ඕන හැටියට පවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි මට ඕන හැටියට පවත්තන්න හදාන්නේ. මට ඕන හැටියට කරන්න බැරි දෙයක් කියන එක ඔක හරියටම කියන්නේ 100% පූර්ණලා දකින්න නම් ප්‍රඥාව 100% පූර්ණ වෙන්න ඕන. ප්‍රඥාව එකපාරට දැනගත්ත පරිදි පූර්ණ වෙන්නේ. මේ ප්‍රඥාව මතු කරන මාර්ගයේ ලෝකයේ ස්වභාවය. ප්‍රඥාවට ගෝචර කරලා යලි යලි බලනකොට ආසේවිතාය භාවිතාය බහුලීකృతాය. අසුරු කරනකොට භාවිතා කරනකොට බොහෝ කොට අසුරු කරනකොට ප්‍රඥාව වර්ධනයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රඥාව වර්ධනය සිද්ධ වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලක් අපිට තියෙනවා. ඒක තමයි කුසල සීලය කියන්නේ. කුසල සීලය කියන්නේ අපි ඉතින් රකින්න જાතියේ වතක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ මේ ලෝකේ තිබෙනා වූ දේවල් වල තියෙන පහත් තත්ත්වය. ලෝකය කියන යමක් නැත්නම් ඇයි ලෝකෙට බැඳෙන්නේ? ඒක වටිනවා කියලා හිතෙන්නේ. වටිනවා කියලා හිතෙන්නේ නැහැ ලෝකේ කවුරුවත් බැඳෙන්නේ නැහැ. තමන්ට වටින්නේ නැති දෙයක තමන් අතුරු කරන්නේ නැහැ. වටින්නේ නැති දෙයක් උපාදාන කරන්නේ නැහැ. වටිනවා කියන දෘෂ්ටිය නිසාමයි ලෝකේ උපාදාන කරන්නේ. විස්කන්ධ වශයෙන් කිව්වා ධාතු වශයෙන් ගත්තා අපි ලෝකයේ වශයෙන් ගත්තාම සියල්ලම පොදුවේ ගත්තා. ලෝකයේ කිව්වෙ නෙමෙයි. දැන් ලෝකයේ වටිනවා කියන දෘෂ්ටිය තමයි අර උපාදාන කරන්නේ. උපාදාන කරනවා කියන්නේ ඒක අල්ලා ගන්නවා, දෙවිව බැඳෙනවා. මේ ලෝකයේ දෙවිව බැඳෙන එක වටිනවා කියන දෘෂ්ටිය නිසා. ඒ වටිනවා කියන දෘෂ්ටිය අපි ළඟ නැත්නම් අපි ඔබට දෙවිව බැඳෙන්නේ නැහැ. මුදල් කොටස් එක එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියක් තියෙනවනම් අපි ඔක අල්ලා ගන්නවා. වටිනවා කියන දෘෂ්ටිය නිසා. අපි අල්ලගන්නේ නැති දේවල් මේ ලෝකේ නැද්ද?
අසුචි විදක් තියෙනවා. දැන් අපි කල්ලා ගන්නවා. තියෙන පැත්තේ යන්නේ. මල මුත්‍රා වගේ දෙයක් දාලා තියෙනවා. අපි ඒක අල්ලා ගන්නේ නැහැ. අපි දන්නා එක වටින්නේ නැහැ කියලා. නොවටිනා දෙයක් අල්ලා ගන්න අපිට කිසිම ඕනකමක් නැහැ. හැබැයි කවුරු හරි කිව්වොත් එහෙම මුත්‍රා බෝතලයක් රුපියල් ලක්ෂයයි මොන කරයි. මල කිලෝ එකක් රුපියල් ලක්ෂයයි එහෙම කිව්වොත් වටින්නේ නැහැ. එහෙම කිව්වා නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ කිව්වා. දින පොරයක් එනවා. මල මුත්‍රා ගන්න. එහෙම එක කවුරුවත් ඉන්නන්නේ නැති නිසා. එහෙම පරිභෝගික සම්බන්ධයක් නැති නිසා. ඊ ගැන කල්පනා කරලා බලනකොට ඒකේ වටිනාකම පේන්නේ නැහැ. ඒක ක්‍රමයක් නෑ අපි. කොච්චර කැතවලක් කවන්නේ අපෝ වටිනවා කියලා අපි අතර නිගමනයක් කරන්න තිබුණා. අපි ලෝකෙ විදේට. ඉදාහරේ ඔය පස්සේ දුවනවා. මෙන්න මේ වගේ ලෝකේ වටිනවද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තරේ ගන්නවා. මෙන්න ප්‍රඥාවෙන් ගන්න තීරණය. වටිනවද නැද්ද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා මේ පැවැත්ම. නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටිය තියෙන තාක්කල් වටිනවා. හැබැයි ඒක මුලා දෘෂ්ටිය. ඇත්තක් නෙවෙයි. ඒ නිගමනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන දැක දාපලන් ඇත්තක් දැක. ඇත්ත දක්නා දකින්නවා වටින්නේ නැහැ. ඔය වටිනාකම නොවටිනා බවට පත් කරන්න. මිත්‍යා දෘෂ්ටියේ සම්මා දිට්ඨියට එන්න ඕනේ. මිත්‍යා දිට්ඨිය නිගමනේ මොකද? නිත්‍යයි නැපයි ආත්මයි කියන දෘෂ්ටිය. ඒක එහෙමද නැද්ද කියලා විමර්ශනය කළා වානේ බුදුගානනාතේ ක්‍රමයක් දුන්නා. නිත්‍යයි නැපයි ආත්මයි කියලා හිතෙනවා නම් ඒක එහෙමද කියලා බලන්න. නුවණ. ඒතකොට වෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එකයි මේක ඇත්ත. අන්න ඕක සිහිනුවණින් බලනකොට ප්‍රඥාවට ගෝචර වෙනවා. එන ඇත්ත ඒක බව දැක දවසේ ඉඳලා. කවදාවත් නැවත බොරුවට වටවන්නද. බොරු වෙන්නේ හේතුව දැකලා මේක බොරු කියන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක සත්‍ය බව සත්‍ය හේතුවක් වශයෙන් දැක්ක. සත්‍ය බොරු වෙන්න ක්‍රමයක් නැති නිසා. ඒක සත්‍ය අවබෝධ වුණා. සත්‍ය දර්ශනයේ පහළ වෙලා ධර්මයක පහළ වුණා හොවන්න. ඊළඟට මෙන්න මෙතෙන්ට පත් වෙච්ච බුද්ධයාට කවදාවත් නැවත වාරයක් වැරදි තීරණයක් ඉන්නේ නැහැ. අනිත්‍යදී අනිත්‍යයි දුක්ඛදී දුක්ඛයි අනාත්තදී අනාත්තයි කියලා. මේ දැකපු දර්ශනේ ආයි වෙනස් වෙන්න විදිහක් නෑ. එන අනිත්‍ය නිත්‍ය වෙච්ච දවසක දුක්ඛ දුක වෙච්ච දවසක අනාත්ම අර්ථ වෙච්ච දවසක තමයි ඔක වෙන්නේ. කොහෙද වෙන්නේ? ඒක වෙන්නේ හේතු ලෝකේ නෑ. ඒ ධර්ම නියමයේ සදාතනික සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ පවතින දේවල් වල පවතින දෙයකදී වෙන අපි මුලාවෙන් ගත්ත දේ. ඒ කියන්නේ විපරිණාමයට පත් වෙලා වෙනසෙන දේවල් කොටසක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ තියනවා කියන්නේ නෑ. විපරිණාමයට පත් වී වෙනසීමේ ධර්මතාවයක් නැහැ. ඒක නෑ කියන්නේ නෑ. ඒකේ තියෙනවා. ඒක වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ධර්මතාවය. ධර්මතාවයේ ගෝචරලා හටගත් දේවල් දැයි වෙනස් වීම දකින්න. විපරිණාමය දකින්න. අනිත්‍යයි කියන යම් ධර්මතාවයක් ඇද්ද? ඒක අතීතයේ අනිත්‍යයි, දැනුත් අනිත්‍යයි, මතු අනාගතයේ අනිත්‍යයි. ඒක වෙනස් වෙයි. යම් අනිත්‍යතාවයෙන් යුක්ත වනා වූ දෙයක් දුක්ඛයි කියලා ස්වභාවයක් තීරණය කරන්න පුළුවන් ධර්මයක් ඇද්ද? ඒක පෙරත් එකයි, දැනුත් එකයි, මතුත් එකයි. ඕක වෙනස් වෙයි. යම් ධර්මයක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් අසුර කරන් ගියා කවදාවත් හැමසමක් ලැබෙන්නේ නැහැ නම් ඒව අසාරයි කියන මේ ධර්මතාවය. අතීතයේත් එකයි, දැනුත් එකයි, මතුත් එකයි. අසාරයි කියන ධර්මතාවය වෙනස් වෙයි. මෙන්න නොවෙනස් වෙන ධර්මතාවය. එනම් මේ නොවෙනස් වෙන ධර්මතාවය යම් කෙනෙක් දැනගත්තා නම් ප්‍රඥාවෙන් දැනගන්නවා මිසක් ඕක කටපාඩම් කරලා දැනගන්න පුළුවන් එකක් නෙවෙයි. වචන මාලාව කටපාඩම් කරගත්තා හම්බෙන්නේ හිවුත්. ඔය තුරට බහැලා විමර්ශනය කරනකොට නුවණට ගෝචර වෙන ධර්මයක් ඕක. හිතට ගෝචර වෙනවා. මෙන්න මේ ගෝචරන්නේ ඇත්ත දැකලා පස්සේ. ඇත්ත දුටු හිත. නැවත වාරයක් ඇත්තෙන් අහකට වයින් ක්‍රමයක් නෑ. ඇත්ත දකින්න ගමන් පස්සේ ඔක්කොම තිබුණා. නෑ ඇත්ත දැක්කට පස්සේ එතන අපට මොකද කරන්නේ? අපි එකින් එකට හැම වෙලේම ඒ දැකපු ඇත්තට අනුකූල ලෝකේ දකින්න අසාරා කියලා දකින්නකොට යමක් අසාර නම් අසාර දේ පිළිබඳව මම ගන්න තීරණය මොකක්ද? ඒක සාර කරන් පස්සේ යනවා. ඒකේ සාරාංශයක් හොයලා යනවා. ඉතින් ලැබෙනවා. ලැබෙන්නේ නැහැ නේද කියලා සමාන නුවණ මෝරනවා.
වරක් මෝරනවා නෙමෙයි නුවණක් මෝරනවා. යලි යලි දීකරන නුවණ නිසා ප්‍රඥාව වැඩිනවා. යථාර්ථයේ සත්‍ය දැකීමේ මානසික හැකියාව වැඩෙනවා. මෙන්න මේ හැකියාව වැඩෙනකොට මේ පුද්ගලයාට අසාර නම් මොකද ගන්න තීරණේ? අර අසුචි වේදගත තීරණේ. අසාරයි කියන්නේ දැක්කනම් ආයතරයක් ඒක ඇලෙන්න ඕනේ බැඳෙන්න ඕනේ කියන එක නෙමෙයි. ඇලීම අත්හැරපුවා බැඳීම අත්හැරපුවාම සාන්තයි ප්‍රණීතයි ඇලීම නැත්නම් ගැටීම නැත්නම් ගිනි නෑ. එතන නිවීම කැමතියි. ඔබ දැකලා තියෙනවා ප්‍රඥාවේ. දැන් දැකපු තත්ත්වෙට එනකොට එයා දකිනවා. මම මේව අත්හැරියා. අත්හැරුණා. හැබැයි මේ ටික තව අත්හැරිලා නැහැ. දරුවෝ ගැන හරි, දෙමව්පියෝ ගැන හරි, ස්වාමි පුරුෂයා ගැන හරි, භාර්යාව ගැන හරි, ලෝකේ මොනවා වස්තුවක් ගැන හරි තව යමක් ඉතුරු වෙලා තියෙනකොට. ඒතර ඔහු ඊයන කල්පනා කරනවා මේ ඉතුරු වෙලා තියෙනකොට. නිත්‍යද සැපදාත්ම. නෑ ඒක දැකලා ඉවරයි. ඒ අනිත්‍ය එකක්මයි දුක්ඛ අනාත්ම එකක්මයි මේවා ක්‍රියා කරලා ඉතුරු වෙලා තියෙනකොට. ඉතින් ඒක සැප දෙන්නේ නැති එක මම අත්දැකලා තියෙනවා. ඒකේ ඉන්නේ දායකල් කවදාවත් මට දැනුමක් නැහැ. එහෙනම් ඇයි මට අත්හරින්න බැරි? හාව මේක වටිනවා කියන හැඟීම. ඇයි ඒ වටිනවා කියන හැඟීම? මගේ දැනීම පූර්ණ නැහැ. අසාරත්වයේ දැක්නීම පූර්ණ වුණා. මට ඔක වටිනවා කියන හැඟීම ඉන්නේ නැහැ. වටිනවා කියන හැඟීම ඉවර වුණා. ඒක කැඩුනත් බිඳුනත් වෙනසක් මට ඇති ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒක අමුතු දෙයක් වෙන්න දෙයක් නැහැ. අසාරත්වයේ දකින්න යම් දහම් ක්‍රමයක් තිබුණා. යලි යලි සිහි කරන්නේ අසාරත්වයේ දැනෙන්න පටන් ගන්නවා නම් එන්නේ. ඒකට කියනවා ප්‍රඥාව වැඩෙන දහම්. මෙන්න මේ ප්‍රඥාව වැඩෙන දහම් යලි යලි සිහි කරනකොට ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. කවදා හරි 100ක් වෙන්න නැති නිසා මොන මොනවාට තවමත් අනුමත කරනවා. ඒවා කරනකොට බිනනකොට දුක එනවා. දාහය එනවා. ඒ මගේ අනුපාඩුව. තා ප්‍රඥාවෙන් වැඩිච්ච හැටි. මෙන්න මෙතනදී සත්‍ය ප්‍රඥාවෙන් දැක්කට පස්සේ පළමු දැකීමේ යම්කිසි දූෂණයක් යමක් කැඩෙනකොට බිනනකොට වෙනසෙනකොට හරි. පහර වදිනකොට හරි. සමාගයේ හිතේ දූෂණයක් එනවා. ඔය වටිනාකම සතර අපාගත වීමට හේතු වෙන ධර්මයට තිබිච්ච වටිනාකම බැහැලා ඉවරයි. පළවෙනි දහම් දැකීම පහළ වෙනවා. දැන් මොන જાතිය ප්‍රශ්නයක් ආවත් මොන જાතිය අසහනයක් ආවත් ඒ අසහනකාරී මානසිකත්වයේ හෝ දුෂ්ට මානසිකත්වයේ සතර අපාගත කරන්න බලවත් එකක් පහළ වෙන්නේ නැහැ දහම් දැක්ක දැනපරා. උපදින දැනක ප්‍රවෘත්ති විපාක කියන දේ පුළුවන් දුගතිය. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපන් තැනක ඉපදුන තැන් පටන් නැරෙන එක. ජීවත් වෙන කාලේ. නොයෙක් විදිහේ දුක් කරන අසහන ටිකක් හිත වෙන්න පුළුවන්. හැබැයි ජනක කර්මයක් වශයෙන් තිරිසනෙක් කරලා උපදින්න අපාගත කරලා උපදින්න වේදේ කරලා උපදින්න මේ ආකාරයෙන් තිබෙන මානසිකත්වයේ සත්‍ය දැක්ක දැන් පටන් කෙලවරුණාමයි නැවත මතුවෙන්නේ. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ මේ සත්‍ය දැක්ක කෙනෙක්. හැබැයි සත්‍ය දැක්ක ඵලයේදී රාගය ඉවර කරපු කෙනෙක් නෙමෙයි. රාගක්ෂය කරපු, දේශක්ෂය කරපු, මොහක්ෂය කරපු කෙනෙක් නෙමෙයි සම්පූර්ණ. සතර පාරට වෙන මට්ටමට හේ වුණා. ඒ කලා නිමිත් හේ වුණා. ඒ කලා කිව්වොත් ඒක ධර්මානුකූල නැහැ. ප්‍රඥාව යම් තරමකට වැඩිනාද සත්‍ය වටහෙන මට්ටමට මානසිකත්වයේ වැඩිනාද? ඒ වැටෙච්ච ප්‍රඥාවයි වෙනස් වෙන්න විදිහක් නැති නිසා. ඒ වැටෙච්ච සත්‍ය අවබෝධය නැති වෙනස් වෙන්න විදිහක් නැති නිසා. ඒ සත්‍ය අවබෝධයේදී යම් අසාරත්වයක් දැකලා ලෝකයේ කියන වටිනාකම බිදී ගියා. බිදී ගිය වටිනාකම නැවත වාරයක් ඒ හිතට වැද්ද ගන්න ක්‍රමයක්. ආධික අතීත වටිනාකමක් තිබෙච්ච නිසා තමයි අතීත විදිහට හිත ඒවා ලැබෙනකොට ඇලෙන්නේ, නොලැබෙනකොට ගැටෙන්නේ. ඒ පිළිබඳ මුලා වෙලා පස්සේ යන්නේ. අන්නේ අතීත වන්නා වූ මානසිකත්වයේ සීමා වෙනවා. සත්‍ය අවබෝධය ලැබුණ දැන් පටන්. එතන පටන් බොහෝ විදිහින් යම්කිසි එයාට ලැබෙනකොට ඇලෙනවා, නොලැබෙනකොට ගැටෙනවා. ඒ පස්සේ යන මුලාව තියෙනවා. හැබැයි මේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය කවුරු තමයි. හැබැයි මේ පාපේ සතර පහන කරන්න නම් බලවත්. අනේ මුලින්ම විදිහින්. ඔතන පටන් ගන්නේ එයා හිත යලි යලි දී කරනකොට. කාම ලෝකයේ කාම වස්තුන් ඇතුළු වෙන්න තරම් වටිනාකමක් ඒක නැතුවයි. කාම වස්තු අසාරයි කියලා දකිනවා. අන්තිමට ඊළඟ අවස්ථාව. කාම වස්තු පිළිබඳ බලාපොරොත්තු තුනි වෙනකොට කියන සකුදාගාමී ඵලයටපත් වෙනවා. ඒක බලෙන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. මේ දහම් ප්‍රඥාවේ මෙනෙහි කරගෙන යනකොට ප්‍රඥාවේ වර්ධනය වෙලා එක අවස්ථාවකදී. මේ කාම ලෝකයේ තියෙන කාම වස්තු පිළිබඳ මොනවද අල්ලගන්න දඟලනවා. ඇයි මම කරන්න හදන්නේ? ඇයි ඒවා මගේ කරගන්න හදන්නේ? ඇයි ඒවා මගේ වශයෙන් පවත් ගන්න හදන්නේ? ඒ බැරි දෙයක්. ඒ හදන ගානේ දුකනේ ඉන්නේ. තාහෙන්නේ ඉන්නේ.
එච්චර එහෙම 1000 විදගෙන දුක් විඳගෙන ඒක මාවතේහි පවත්තන්න මමයි කියලා පවත්තන්න මගේ ආත්මයයි කියලා පවත්තන්න. ඒකේ වටිනාකමක් නෑ. අන්නේ ප්‍රඥාවෙන් ওই තීරණය දුන්නාම බුද්ධිලා ඒ මට්ටමේ තෘෂ්ණාවෙන් මිදෙනවා. අන්න කාමරාගයයි පටිගයයි තුනී වෙලා ගියා කියනවා ඒක. සත්‍යය දැකලා කාමරාගයයි පටිගයයි තුනී වුණා නම් කියනවා සකුදාගාමි ඵලයටපත් වුණා. ත්‍යාග නැවත වාරයක් ඒක ගණීභවණය වෙනවා කියන එක වෙන්නේ නැහැ. තවත් තුනී වෙලා යනවා. ඉතුරු වෙලා තියෙන තේස මාත්‍රයක් කාමරාග කාම වස්තු පිළිබඳ අත්හැරී ගියා. කාමරාගයේ පටිගයයි කියන මේ දෙක තිබිච්ච කාලපේ ගිවිලා ගියාට පස්සේ කාම වස්තු කෙරෙහි අන්ත මාත්‍රයක්වත් හිත බැඳෙන්නේ නැති අත්‍යරපත් වෙනවා. අනිදාර කියනවා අනාගාමී ඵලයටපත් වෙනවා. කාම ලෝකය හා සම්බන්ධ යම්තා පාප කර්ම වල තියුණා. ඉන් එහාට ජනක කර්මයක් වශයෙන් උත්පත්තියක් ලබන්න කාම ලෝකේ නැති නිසා. මේ අවසන් කය කාම ලෝකේ තියෙන අවසන් කය අවසන් වෙනකම්. ඒකේ තියෙන කරදරේ ඉන්න පුළුවන්. හැබැයි මේකයි අවසානයේ පස්සේ නැවතත් කාම ලෝකයේ දේවියෙක් කියලා හෝ මිනිසෙක් කියලා හෝ කයක් ලබන්න හේතු නැති නිසා. ඒ බඳු කයකින් මිදුනහම ඒ බඳු කයකින් විඳින්න යම් කිසි දුකක් කරදරයක් ඇති. එදාට ඒකෙන් මිදෙනවා. ඒකයි දැක්කා. අද විදිනවා කියන එක නෙවෙයි. අද දින හරි අද දෙනවා. මතු හැදෙන්න හේතු නැත්නම් අද මේ ජීවිත જાතිකක් මතු හැදෙන්නේ. එහෙනම් මතු හැදුන්නේ නැත්නම් ඒහා සම්බන්ධයෙන් සියලු දුක නිදහස්. හැදුනොත් තමයි විඳින්න දෙන්නේ. දැන් මේ පෙර භවයෙන් ඇදින්න ගන්නේ මේ තියෙන්නේ. දැන් මේකේ තියෙන විදිහට දුක හරි කරන්න ඕනේ. අරිහත් ඵලයටපත් වුණා. ඒක විදිහට බඩේ ජීවිත බඩේ ගින්න විපාකේ ලෝතර මුදිරන් ආදී කතාව. ඒක වලක්වන්නද? එන කායික දුක වලක්වන්න බෑ මානසික දුකයි ඉවර කරේ. එක්තරා උපමාවක් වෙන්නවා ආර්ය පුද්ගලයා සහ ධර්මයේ දැකලා. චන්දරාගයේ අතහැරපු ආර්ය පුද්ගලයයි. අනාර්ය පුද්ගලයයි දෙන්නගේ වෙනසක් ගැන. යම් කෙනෙක්ගේ කයට උලකින් අයිනවා. ඒ ළඟටම තවත් උලකින් අයිනවා. ඒතර යව පුරුදු දෙයක වේදනාවක් තියෙනවා. එක කායයකට එක්කෙනෙක් එක උලකින් විතරක් කරලා නිකන් ඉන්නවා. එයා එක වේදනාවක් විඳිනවා. එයාට වේදනා දෙකක්. මෙන්න මේ වෘතඥයන්ට උල් දෙකකින් යනවා වගේ කායයක. කායයක ලැබෙන වේදනාවයි ඒක මුල් කරගෙන මානසික වේදනාවයි. ඔය දෙකකින් දුක් විඳිනවා. කායයට එකක් ඇහෙනකොට හිතට එකක් ඇහෙනවා. අන්න ඒකේ උල් දෙකකින් යන වේදනාව උපමා කරලා තියෙනවා. ඒ වගේ උල් දෙකක වේදනාව විඳිනවා. කායික දුක්ඛයත් මානසික දෝමනස්යත් දුක්ඛ දෝමනස් දෙකක් විඳිනවා. යම් ආර්ය මාර්ගයටපත් වෙච්ච පුද්ගලයාට එකක් තියෙනවා. කායික දුක්ඛේ තියෙනවා. ඒක වඩා කන්නේ බැරි නේද? හැබැයි දෝමනස් කියන මානසික එක නැහැ. එයාට ඒක උලක පාද වේදනාව විතරයි. නෑ කායික දුක්ඛේ වේදනාව තියෙනවා. මානසික දුක්ඛේ වේදනාවෙ මිදිනවා. නෑ මානසික දුක්ඛේ වේදනාවෙ මිදුණා නම් කාය පිළිබඳ චන්දරාගයෙන්ම නිදහස් වෙලා ඉන්නේ. අර ඒක උලකින් ඇවිල්ලා වගේ කායයට දැනෙන දුක මේ භවයේ අවසාන වෙනකන් විතරයි. මේ භවයේ අවසානයේ ජීවිත වෙච්ච දවසේ නැවතත් පටිසන්ධියක් ගැන ජනක කර්මයකින් නැවත කායක් හට ගන්නවාද? හේතුව වල චන්දරාගය උයි දුර වෙලා තිබෙච්ච නිසා. මේ අන්තිම කය කවදා හරි සිදු වුණාම නැත්නම් කවදා හරි කෙලවර වෙච්ච දාට පස්සේ ආයතරය අර ඒකෝලියේ දුක ඉවරයි. එහෙනම් කායික දෙවිච්ච දුක ඉවරයි. ඊළඟට මානසික දුක කල්පියාවගෙන හිටියා. අන්තිම අනුපරිච්ඡේද නිර්වාණයේ පිරිනමන පාන දවසට කායික දුක ඉවරයි. සියලු වේදනාවන්ගේ නිදහස ඉදා. මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ මේ ධර්මයේ තුලින් අපි වැඩි නැහැ. උපන් කෙනාට උපන් සත්‍යයට බාහිරින් එන්නා වූ කැඩීම, බිඳීම, විනාශ කිරීම, තැලීම, බෙදීම, ඒ වගේම තමා ඇතුළේ හිටපු දරුවන්ට කරදර ඇතිවීම, ලෙඩවීම, රෝග වීම, උත්පල වීම, හැරියාම, අතපය කැඩීම, තමන්ට හෝ අනුන්ට හෝ ඒක සිද්ධ වීම, ඒව ඇතුළේ ඉන්න අය ගෝචරලා අසුර ගන්න තියෙන හරිය මේ ටික සිද්ධ වෙනවා. මේක තමන්ට කරන්න දෙයක් නැහැ ගන්න මොන දෙන්නත් වෙනවා. යථාර්ථය දැනගන්න පැවැත්ම හැටි මේක නම්. ඉතින් මම මේක එපා කිව්වා කියලා බෑ කියලා මොනවා කරන්නේ? ඒක මට නැති කරන්න පුළුවන් විදිහේ ප්‍රතිකර්ම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. පිළිතුරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි පැවැත්ම තුළ ඇති වෙන බාධක. ඒ පැවැත්ම හැටි. මෙන්න මේ පැවැත්ම හැටි මෙහෙමයි කියලා දැනගන්න හැකියාව මදිකම නිසා තමයි. පුද්ගලයා මානසික වශයෙන් දුක් වෙන්නේ.
කවදා හරි පැවැත්ම හැටි මේකයි කියලා හරියට දැනගත්තා දාන්න. කැඩෙන දේ කැඩෙනවා. ඉදින දේ විදෙනවා. වෙනස දේ වෙනසෙනවා. මොනවා කරන්නේ? මාතෘත් එකයි, ලෝකයටත් එකයි, මයි දරුවටත් එකයි, අම්මටත් එකයි, තාත්තටත් එකයි, සාගුරුසියටත් එකයි, භාර්යාවටත් එකයි, බාහිර කෙනාටත් එකයි, කාටත් පැවැත්ම හැටි යෝගයි. මේ පැවැත්ම මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මොනවා කරන්නේ? පුළුවන් නම් පුළුවන් ප්‍රතික්‍රමයක් කරනවා බැහැ නේද? ඉන්න එකක් කරන හරිය ඔච්චර කියලා දැනගන්න. ඕක හරියට දැනගත්තා විශාල සහනයක් එනවා. ඕක නොදන්න කාලේ ඕකට දැවුණා. හැවුණා. ඉවසන්න බැරි අපි අමාරුවක් ආවා. ඕක දැනගන්න. එයාටම දැනෙනවා මානසික වේදනාව දුර වෙලා කියලා. ඒතකොට දැන කායික වේදනාව නෙවෙයි ගාමිණී දා තියෙන මානසික වේදනාව. වෙනස බලපහම පේනවා. කායික වේදනාව අල්පය විතරයි තියෙන්නේ. අපි වැඩිපුර විඳලා තියෙන මානසික වේදනාව. දැන් කවුරු හරි බැන්නොත් හිතෙනවද? ගැහුවොත් නම් හිතෙනවා. බැන්නොත් හිතෙනවා. නින්දා කළොත් හිතෙනවද? අපහාර කළොත් හිතෙනවද? එකක්වත් හිතෙන්නේ. හැබැයි ගැහුවට වැඩි හිතෙනව නේද? මානසික රෝගී තියෙනවා. නින්දා කළොත් බැන්නොත් අපහාර යකෝ ඊට වඩා හොඳයි මට මැරෙන්න ගහපි එක සැරේ. මරවි. වද දෙන්නේ නැතු. බලන්න කායික පොඩ්ඩක් පහ වද දීලා. ලෝකේ පහේ හැටි මෙහෙමයි, ලෝකේ පරම්පරාවේ හැටි මෙහෙමයි. යකෝ මගේ පරම්පරාවට දොස් කියන්න එපා, අපවාද කරන්න එපා. මට ඉවසන්න බෑ ඕක. මගේ අම්මට වචනයක් කියන්න එපා. මට බලා ඉන්න බෑ, මට හිතන හරි අමාරුයි. දැන් මේ වගේ අනික් අයට එන දුක් පීඩා හිංසා එනකොට අපේ මනසට කොච්චර හිතෙනවා. පාරක් ගහලා ඇරියනම් කවන්නේ වදිනවන කාගෙන ඉන්නද? දැන් මෙහෙම කියනවා. දැන් බලන්න මානසික වේදනාව බුද්ධිලා කොච්චර ඉහළින් විඳිනවද? මෙන්න මේ මානසික වේදනාව තමයි නැති වෙන්නේ යථාභූතයි. කායික වේදනාව විඳින පුද්ගලයාට කායික වේදනාවට වැඩි වෙලා තියෙන්නේ ඒක මානසික වශයෙන් අරගෙන තියෙනවා. ඉතින් අපි අද කායික වේදනාව කියලා විඳින්නේ ඒකේ වැඩි කොටසක් තියෙන්නේ මානසික වේදනාව. මට වෙච්ච දෙයක හැටි. දැන් මම කොහොමද ඇවිදින්නේ? දැන් මම කොහොමද වැඩ කරගන්නේ මම අද කැපුණා. දැන් අපිට මේක කායික වේදනාව නෙවෙයි මානසික හරිය තියෙනවා. ඒතර මම දැන් වැඩ ටික කරගන්නේ කොහොමද? මගේ ඇඟිල්ල කැපුණා. මම අද මේ ඇඟිල්ලෙන් කරන වැඩේ කරගන්න බැහැ රස්සාවත් ඉවරයි ඔක්කොමත් ඉවරයි හරි වැඩේ මට උනේ. දැන් ඕවා කොහොම මානසික වේදනාව. දැන් මානසික වේදනාව මුල් කරගෙන කායික ආපු වේදනාව 100,000 ගුණය වර්ධනය කරගෙන අපි හිතනවා. මෙන්න මේ මානසික වේදනාව කෙරෙවෙච්ච දාට කායික තියෙන එක දුළු දෙයක් බවට කියනවා. ඒකේ තරම් ලොකු වේදනාවක් නෙවෙයි. තරන්න බැරි වේදනාවක් නෙවෙයි. මෙන්න මේක දැනගන්නකම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දරුවට විපතක් ඇති වුණාම ඇති වෙන්නේ කායික හිතුණා නෙවෙයි. මේක මානසික වේදනාවක්. දැන් මේක ලොකු වෙනසක් තියෙන එකක්. අරිහතන් වහන්සේ මේ ලෝකයේ යථාර්ථය දැක්කට පස්සේ මට වේවා අනිත්‍යකට වේවා යම් කරදරයක් වෙනවා නම් පැවැත්මේ ඇති ඕකයි. පැවැත්මේ උපන් යමෙක් ඇද්ද ඔය කාරණේ බේරෙන්න බෑ. ඒක පැවැත්මේ ස්වභාවය. ඔය පැවැත්මේ ස්වභාවයේ සීමා ඉක්මා කරගහන්න ගිහිල්ලා අපි ওই දෝමනස්කව වැඩි කරගෙන තියෙනවා. මෙන්න මෙතනයි දකින්නේ. ඉතින් මෙතෙන් අන්තිම ඉහළම මේ තමයි අරිහත් වේ කියන්නේ. ප්‍රඥාවේ මුදුන් වෙතට නැගී. අන්න එතෙන්දි මේ මානසික වශයෙන් තිබෙන හැම වේදනාවක්ම නැති වෙනවා. කැඩෙන බිඳෙන වෙනසෙන දෙයක්ම කැඩුණා බිඳුණා වෙනසුණා. කඩන බිඳින වනසෙන දෙයට ගෝචර වෙන දෙයක්ම කැඩුවා බින්දා වෙනසුණා. කැඩී බිඳී විනාශ වී යන්නේ ගෝචර වෙන දෙයක්ම කැඩී බිඳී විනාශ වී යනවා ගියා. ඉතින් ඕකේ මොකද කරන්නේ? ඒක හදින්න පුළුවන්. ඒකේ ස්වභාවය ඉතරයි. ඒ බඳු ස්වභාවයක් ඇති එකක් හොඳයි කියලා ප්‍රියයි මනාපයි කියලා ගත්තේ මුලාව නිසා. ඒ නිසානේ මට ඒ ඇතුලේ ඉන්න උනේ. ඇහැ හොඳයි කියලා ගත්ත නිගමනයේ නිසා. ඇහැ අතර ගන්න බැරුව පෙර භවයේදී ගත්තා වූ ඇහැ හොඳයි කියන නිගමනයේ මේ සැරේ ඇහැ කට ගන්න හේතු වෙනවා. ඒකයි මේ. පෙර භවයේ රූප හොඳයි කියලා ගත්ත එක නිසා රූප පස්සේ යන විදිය මානසිකත්වයක් උදා වුණා. ඒකේ බඳ පස්සේ කියන මේ භවයේ හදාගත්ත රූප කොට ගන්න. පෙර භවයේ කන හොඳයි කියලා ගත්ත නිසා මේ භවයේ වල කනක් හපවුණා. ඒක තමයි දාගත්ත මුලාව. මේක මුලාවේ ප්‍රතිපලයි. පෙර භවයේ ශබ්ද හොඳයි ඒව අහන්න ඕනේ කියලා යොමු කරපු නිසා. අද බාහිර ශබ්ද ඇහෙන විදිහට කන හැදුණා. ඊට ගන්න විදිහ පරිසරයක් හැදුණා.
දැන් මේ පෙර භවයේ මේ ආකාරයෙන් ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහයි. ඔය කියන්නේ හිතන කාම ආත්‍ර මනසයි. හොඳයි කියලා ගත්ත මුලාව නිසා. අවිද්‍යාව නිසා. අභාගින ආපුගේ හම්බෙච්ච එක තමයි මේ. ඒ හොඳ එකක් හොඳයි කියලා මම පැතුවේ බැලුවේ. බලාපොරොත්තු. පැතුවා කියන එක නෙමෙයි උතන තියෙන්නේ. බලාපොරොත්තු කියන්නේ. හේතුව බලාපොරොත්තු වුණා නම් ඵලයේ කොච්චර බලාපොරොත්තු නොවන පිරින්ද වෙයි. යම් ඵලයක් අපිට එපා නම් බුදුරයන් වහන්සේ දේශනා කළේ ඵලයේ බලාපොරොත්තු නොවන හරියන්නේ නැහැ. ඒ ඵලයේ හේතුව හොයන්න. අන්නේ හේතුව පිළිබඳ බලාපොරොත්තු අත්හැරව දාට ඕ මතු ඵලයෙන් නිදහස් වුණා. ඉතින් අපි දකින්න ඕනේ හැම වෙලෙම අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඵලයේ පිළිබඳ එපා වෙන එක. ඵලයේ පිළිබඳ එපා වෙන එක හරිනම් අපි බල්ලෙක් විදිහට කවදාද? කවුද බල්ලෙක් කියන බලාපොරොත්තු වෙන්නේ? හරකෙක් වෙන්නේ බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා. අන්තු මාත් එකක් හිතනවා. අනේ මට හරකෙක් වෙන්න ඇත්නම්. එහෙම එකක් හිතන්නේ නැහැ. බලාපොරොත්තු බැලුවොත් මොකද වෙන්නේ? හරකෙක් වෙන්න තියෙන බලාපොරොත්තු ඵලයේ කිරිය බලාපොරොත්තු නැහැ ඇත්තෙම නෑ නරක පැත්තක. අනේ මට පෙරේතෙක් වෙන්න නැහැ, අනේ මට යකෙක් වෙන්න නැහැ, අනේ මට අපාය යන්න නැහැ, මොනවත් බලාපොරොත්තු වෙයි. ඊන මාත්‍රිකව හිතනවා. යන්නේ නැහැ. මෙන්න මේක තමයි වෙන්නේ හේතුන් පටිච්ච සම්භූතං හේතුඵංගා නිරුද්ධ. හේතුපත්තිය පහළ වෙනවා. හේතුඵංග වෙන නිරෝධ වෙනවා. හේතුඵංග කරලා ඉත ඵලභංග කරලා අපිට යන්න දෙයක් නැහැ. ඵලභංග කළාද නිවනක් නැහැ. නිවන් අවශ්‍ය නම් ඒ ඵලයේ හේතුව හොයලා හේතුඵංග කරන්න ඕනේ. හේතුඵංග කළා නම් හේතු පටිච්ච සම්භූතං හේතුපත්තිය පහළ වෙන්නේ හේතුඵංග වෙන නිරෝධ. ආයි පහළ වෙන්නේ දිහක් නැහැ. එහෙනම් මේ පහළ වෙලා තියෙන්නේ හේතු පටිච්ච සම්භූතං වෙච්ච එක මේකයි. පෙර භවෙදි කරගත්ත අවිද්‍යාවේ නිගමනය. ඉතින් මේ කයත් මේ කයත් ඇසුරු කරන්නා බාහිර ලෝකයක් අතරේ. ওই දෙකම හටගත්තේ හේතු පටිච්ච සම්භූතං කියන එක. හේතුන් පහළ වෙච්ච එක. කන්ද පහළ වුණේ. පෙර භවයේ හිතා ගන්න පුළුවන් වුණා නම් මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකයක මොන සාරත්වයක්ද මම මේ බලාපොරොත්තු වෙන්නේ. මොන සාරත්වයක් ගන්නද මේ ගුණ කොට බලාපොරොත්තු වෙන්නේ. එදාවක වැටුණා නම් අද මේක නෑ. නාල දුක තියෙනවා. ලෝකෙ කිසිම දෙයක දුක සම්බන්ධයක් නැහැ එහෙනම්. එහෙනම් දැන් මේ බලාපොරොත්තු වෙච්ච එකේ ප්‍රතිඵලය මේක. ප්‍රතිඵලයෙන් හම්බෙන දුක මොකද? ඒක තමයි කායික දුක. විපාක ගන්න දුක ඒකයි. ඕකේ මෙරින්ද වෙයි. නා අද අපි යම් දවසක බලාපොරොත්තු නම් මේක පෙර භවයෙන් ආපු විපාකේ. පෙර භවයේ හේතුවේ විපාකේ. ඒ බඳු හේතුව තවදුරටත් තිබුණොත් මතු භවයෙන් ආයෙත් මේවා එකක් හට ගන්නවා. එහෙනම් මේ හේතු දුරු කළොත් මතු භවයට මෙහෙම එකක් නැහැ කියලා දැනගත්තා නම් අන්න හේතු දුරු කරපුවාට ඊළඟ භවයක් නැහැ. දැන් මේක දකින්න ඕන එකක්. එතන මේකින මේ විපාකයේ කියන එක නැති වෙන්නේ නැහැ. වේදනාවක් වෙනවා නම් වේදනාව කිව්වම කායික වේදනාව දැනෙන එක. කායික වේදනාව අනුකූලව ඒක අවිද්‍යාවෙන් හටගන්න එකක් නෙමෙයි. අවිද්‍යාවෙන් පෙර අවිද්‍යාවේ හේතුවෙන් හටගත්ත ඵලයේද ගෝචර දෙයක්. ඒතර අවිද්‍යාව හටගන්නේ මනස මුල් කරගෙන. මනසටයි අවිද්‍යාව ගෝචර වෙන්නේ. අවිද්‍යාවේ ඵලයයි කාය කියන්නේ. ඒකෙන් හටගත්ත ඵලයයි. එතකොට දැන් අපි අවිද්‍යාව මනසෙන් දුරු කරගත්තා. හේතුව දුරු වුණා. හේතුව දුරු කරගත්තා නම් මතු ඵලය දුරු වෙනවා. තියෙන ඵලෙට මොන කරා? තියෙන ඵලෙ දැන් එකේ හේතුවේ. පෙර අවිද්‍යාවෙන් හටගත්ත හේතුවේ ඵලය මේ කය. ठीक है? පෙර කර්මයක විපාකය. පෙර කරන ලද කර්මයක විපාකයේ කය. දැන් මේ හැරේ කර්මයක විපාකයක් වශයෙන් තිබුණොත් කය හටගන්න මොන කර්මයක් තිබුණොත් මතු කය නැති විපාකයක් හටගන්නවා. දැන් මේ පෙර භවයෙන් හටගත් එක දැන් මොනව කරන්නේ? ඒකට කරන්න දෙයක් නැහැ. ඒක හැටි දැනගන්න. ඒකට කරදර එනවා. දුක් පීඩා එනවා. මොනව කරන්නද? ඒක විඳවන්න ඕනේ. මධ්‍යස්ථ විඳිනවා කිව්වේ ඒකයි. ඊ යථාර්ථය දැනගත්තට පස්සේ ඇතිවෙනා උපේක්ෂාව. ඒක විදියක්. අනේ මම ඔයාලට යන්නේ නැහැ මම සද්ද නැතුව ඉන්නවා වගේ පාඩු ඉන්නවා කියලා උපේක්ෂාවපත් වෙන එකක් තියෙනවා. ඒක ලෞකික උපේක්ෂාව. ඒක තව එකක්. අර ලෝකෝත්තර ධර්මයේ තුලින් නැගෙන උපේක්ෂාව නෙමෙයි. දැන් ලෝකෝත්තර ධර්මයේ තුලින් ලැබෙන උපේක්ෂාවක් කාරණා ඒක වෙනස් වෙන්නේ. ඉවසගෙන ඉන්නවා ගානක් නැතුව. ඕනියක් කියපුවා මට කමක්. අවුනාව තනද කියෝ. ඔය කියෝවා. වැන්නේ අන්තිම දත්මිනික ආගෙන තියෙනවා. ඔය කියෝවා. අන්තිමට මොකද? සීමා ඉක්ම යනවා. මරාගෙන මැරෙනවා වල බෑග් එකේ පයින්නවා. මොකද උපේක්ෂා ඉවරයි. අන්න ලෞකික උපේක්ෂාවේ. ලෝකෝත්තර උපේක්ෂාව එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි.
උදේ ඉඳන් ඒක 7000 බැලලා ඉඳලා තු ඉපරි ගහන්න පටන් ගත්තොත් ඕම මරනවා කියලා 7000 ඉතින් ඕල්ලා මැරුවා. උපේක්ෂාව උපේක්ෂාව. ඒ ආර්ය උපේක්ෂාව. ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාවේ ගොඩනැගිච්ච උපේක්ෂාව. කැඩෙන දේ කැඩෙනවා, බැඳෙන දේ බැඳෙනවා, වෙනසෙන දේ වෙනසෙනවා. මොනක් කරන්නද? පෙරම් කර්මයන්ට විපාකයක් දෙනවා. එකක් තියෙනවා. ඒක මොනවා කරන්නද? වෙන එකක් විචාර. කවදා හරි මරණය අවසන් කරේ තියෙන දුකක් නෙන්නේ. මින් ඉහාට තව මරණයක් හටගන්න එකක් වෙනම හේතු බලගෙන නැහැ. මේ අන්තිම දුකයි. ඕක දැකලා පස්සේ එතන උපේක්ෂාව වෙනවා. මේ උපේක්ෂාවයි අර ලෞකික උපේක්ෂාවයි විශාල වෙනසක් තියෙන එක. ඉතින් එයා ලෞකික ලෝකෝත්තර උපේක්ෂාව වෙනකම් ඇති වෙන්නේ මේ පොඩි දාහ. මේවා පාපයක් නැතුව නෙමෙයි මේක මෝහසහගතයි. හිත විදව ගන්න එක මෝහසහගතයි. කලකිරලා ඉන්න එක මෝහසහගතයි. ඒක මෝහෙන් වෙන පාපයක්. ඒ ගොඩනගන එක. පෙර භවයෙන් කලකිරීමක් ආව නම් එහෙම. හරි හඳුන් වහන්සේට කලකිරීම විදිහට පුළුවන්. ඒක පෙර භවයෙන් ඉඳන් ආපු එකක් නෑ විපාකයක් නෑ. ඒක විදිහෙන් දෙවියන් නෑ. දැන් විදුලේ වරක් නිසා. අපි ගොඩනගාගෙන ඉන්න සංඛාරයක් නිසා දුක්ඛ ශෝකේ සංවේගය කියන්නේ කලකිරීම කියන්නේ අපි ගොඩනගන මෝහය නිසා ගොඩනගන්නා මේ කර්මය. ඒ කර්මය නිසා ගොඩනගනකොට සහජාත වශයෙන් විපාකයේ වශයෙන් සහජාත කර්මයක් වශයෙන් කර්ම විපාකයේ දෙන ක්‍රියාත්මක වෙනවා. ඒක අපි දැන් විඳිනවා. ඒක දුකයි දාහයයි. හැබැයි ඒ කර්මේ අපි දැන් ගොඩනගන නිසා ලබන එකක් නිසා. විනේහි විහතගත් එකක් විපාකයක් නිසා හටගත් එකක් වත් නෙමෙයි. අපි දැන් ගොඩනගලා විඳින එක. ඉතින් ඒකෙන් අහපෙන්න බෑ මාර්ගඵල පූර්ණේ වෙනකම්. ඉතින් මේක ඕනකමින් හිර කරගෙන වතක් වශයෙන් දැකගෙන ලබන එකක් නෙමෙයි. හැම වෙලෙම බලාපොරොත්තු වෙන්න ඕනේ සීලබ්බත පරාමාසයේ පැත්තකට තියලා. සීලුත් පරාමාර්ථයෙන් නිවන් දකින්නවා කියන බලාපොරොත්තුව පැත්තකින් තියලා. යථාර්ථයේ දැකීමෙන් නිවන් දකින්නවා. යථාර්ථයේ තුලින් ප්‍රඥාව මත කිරීමෙන් නිවන් දකින්න එකේ වතක් නෙමෙයි. සීලබ්බත පරාමාසයේ නැති වෙන ඔබ දැනගත්තාම. වතකින් නිවන් දකින්න ඉදුවර හරියන්නේ නැහැ. වත කියන්නේ එක්තරා වැඩ පිළිලා. මේ ලෝකේ පැවැත්වල හදාගත්ත උපක්‍රමයක්. කරදරයක් නේද පැවැත්වල හදාගත්ත උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒකෙන් හරගන්න විතර කරදරේ උපක්‍රමශීලියොත් යටපත් කරගෙන ඉන්නවා. ඒක වෙනවා කියන්නේ. ඒක නිවන නෙමෙයි. ප්‍රඥාව තුළින් ඇති කර ගන්නා ධර්ම අවබෝධයක් තියෙනවා. අන්න ඒ තුළින් නිවනට හේතු වෙනවා. ඒක වෙන මොන විදිහකින් වතකින් ලබන්න බෑ. දැන් උත්තපරාමාර්ථනේ කියලා නිවන් දකින්න බෑ කියලා දැනගත්තා. සීලබ්බත පරාමාර්ථය ඉවරයි. ඉවර අජ උද ගව උද ඒවා පරාමාර්ථය කරපුවාමයි නිවන් දකින්න බැරි කියලා අපේකේ පුළුවන් කියලා හදාගත්තා හරියන්නේ නැහැ. කොයි එකේ තියෙන්නේ වද තියෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන බුද්ධිලාට තියෙන බාධක කරදර නැතුව ජීවත් වෙන්න. වත පනවල තියෙන්නේ විනය පනවල තියෙන්නේ දෝකේ විනය පනවල තියෙන්නේ දෝකේ. ඉන්න කෙනාට ඉන්නකම් බාධක කරදර වැඩි වෙනකොට අසත්පුරුෂයන්ගේ බාධක කරදර වෙනවනම් ඒ සමාජයේ එවඳු වගේ අහකේන පනවක් තියෙන එක්තරා විදිහේ නීතිමාලාවක් සම්මත කරගත්ත නීතිමාලාවක් තමයි වත කියන්නේ. ඉතින් වතකින් කරන්නේ ඒ ඇති වෙනා වූ සුඛ විහෙරණය හදන එක. නිවන් දැකීමට අවශ්‍ය කරන කෙනා මොකද කරන්න ඕනේ? ප්‍රඥාව මතු කරගන්න ප්‍රඥාව ප්‍රගුණ කරගන්න. ප්‍රඥාව තුළින් ඇති වෙනා නිදහසක් ඇත්නම් ඒක නිවන. මේ සිත කය වචනේ සංවර කරගෙන මනා ප්‍රයත්නකින් සිටීමට අධිෂ්ඨාන කරගෙන හිටියා. නෑදෑ හිතවතුන් හම්බුවේ කතා කරනොත් දැන් ඒ වචන මේ වචන පාලනය කරගන්න අසමත් වෙනවා. ඉතින් ඒකෙදි මේ ප්‍රලාප දුරවන්න ඒවට අහුවෙලා ඒ විදිහට මොන හරි කියවන්න වෙනවා. දැන් මෙහෙම දේවල් වෙනවා. ඊට පස්සේ තේරෙනවා හරියක් නැති දේවල් කියවන්න මට සිද්ධ වුණා නෙමෙයිකින් කියලා දකින්න. ඉතින් ඒක පාපයක්ද? ඉතින් ඒකේ තියෙන සම්පප්ලාපයේ පාපේ ප්‍රලාපේ අහුවීම තියෙනවා. හැබැයි ප්‍රලාපේ අහුවීම ඒ සම්පප්ලාපයේ පිළිබඳ යම් තරමක් චන්දරාගය බලවත්. ඒකත් අපාගතවන්නේ හේතු විතරවල බලවත් වෙන්නේ චන්දරාගය අනුව. සත්‍යාගෝධි ලැබුගෙනාට ලැබෙනා ප්‍රලාපයක කියෙන්න පුළුවන් වචනේ. ඒක අරියත් ඵලයටපත් වුණාට පස්සේ ප්‍රලාපේ නවතින. ප්‍රලාප කතාව නවත්තන. ඒකම මේකේ තියෙනවා හැකියි. හැබැයි ඒකේ තියෙන බලවත් චන්දරාගය නැහැ සෝවන් ඵලයේ බල. ඒ නිසා තමයි හරියක් නැති එකක් නෙමෙයි ප්‍රලාපයේ කියන මොහොතේ මතක් වෙන්නේ. ඒතකොට ඒකේ බල පිහිටන්නේ නැහැ. ඒක දිට්ඨි විප්‍රයුක්තයි. දිට්ඨියෙන් තොරයි. ඒක සතුටු වෙන්න බෑ ඒතකොට. සතුට ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. උපේක්ෂා භාගත දිට්ඨි විප්‍රයුක්ත හිතක් වෙනවා. ඒතර හතර පාගත වෙන බලයක් ඒකේ නැහැ. යම් කිසි දවසක ඒකට අවශ්‍ය කරන පරිසරය සම්පූර්ණයෙන් හැදෙගන්නවා. අන්න ඒ තුලින් සකස් වෙලා එනවා. පුද්ගලයාට අවශ්‍ය පරිසරය නැත්නම් පරිසරය සකස් වෙලා එනවා ඒක. ඒකත් ධර්මතාවය. එහෙම නැත්නම් මේ පරිසරය සකස් වෙන ක්‍රමයක් නැත්නම් ඔහුගේ ජීවිතය හරි විනාශ වෙලා ඉතින් නිදහස් වෙනවා.
අරිහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් අරිහත්ත්වයටපත් වෙලා හිටන් ගිහි ජීවිතේ ඉඳ වුණොත් එහෙම එයාට වෙන්නේ අකාලේ හැරෙනවා. අපිටම පාන. දින 7යි අන්තිම. දින 7කින් එහා ජීවත් වෙන්නේ. එහෙනම් එයා පැවිදි වෙන්න ඕනේ. එදුනා නම් උපක්‍රමයක් තියෙනවා ඊට කාලේ ජීවත් වෙන්න. නැත්නම් දින 7න් ජීවිතය අවසන් වෙනවා. එක්ක ලෝකෙ හැදිලා ඒ පැත්තට පරිවර්තනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ තමන් ලෝක පරිවර්තනය වෙන්න බැරි නා. තමාගේ සත්‍යයට නිවත් වෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක් සිද්ධ වෙනවා. දැන් මතු භවයක ඉපදීමක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවයේ අල්ලාහ්ගා සියලු දේ අතහැරීමද. කිතියම් පිනක් මතු යමක් බලාපොරොත්තුව කරන්නේ නැතුව සිටි කෙනෙකුට එහෙම කෙනෙක් මලොත් නැවත උප්පත්තියක් ලැබෙනවද? කෙබඳු උපතක්ද? බලාපොරොත්තු ප්‍රාර්ථනා කරන සිදුකල පින් කුසල අහෝසි වෙනවාද? දැන් ඔය කියන තාක්ෂණයක් තියෙනවා. දැන් මේකෙත් අපි දකින්න ඕනේ මෙහෙමයි. ඉපදීමක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කිව්වහම ඉපදීමට හේතුව නැති කරලා දැම්මොත් ඉපදීමක් ප්‍රාර්ථනා කරත් ලැබෙන්නේ. යම් කිසි අධ්‍යාවක ඉපදීමට හේතුවක් තියෙනවා. මෙන්න මේ ඉපදීමට තියෙන හේතුව දුරු කරලා ගන්නවා. අනේ මට මතු අධ්‍යාවක ලැබේවා කිව්වන් ලැබෙන්නේ. නොලැබේවා කිව්වන් ලැබේවා කිව්වත් ඒක ඒකට හේතුවක් නෙවෙයි. මේ මතු භවයක ඉපදීම කියන්නේ ඵලයක්. ඵලයේ බලාපොරොත්තු වෙන්නේ නැති එක නෙවෙයි. ඒක දෙමා ඒකයි අපි ඉස්සෙල්ලාම කිව්වේ. අපාගත වෙන්න කවුරුම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපාගත වෙනවා. බල්ලෙක් හරකෙක් වෙන්න ඌරෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් බල්ලෙක් හරකෙක් ඌරෙක් වෙනවා. පෙරේතයෙක් වෙන්න කවුරුම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් වෙනවා. එහෙනම් මොකක් නිසාද වෙන්නේ? ඒකේ තියෙන හේතුව තව අල්ලගෙන ඉන්නවා. කොච්චර අද්දාව කොච්චර බලාපොරොත්තු නොවුනත් ඒකේ වලකින්න බෑ. යම් ඵලයක් අපිට එපා නම් ඒ ඵලයේ හේතුව හොයලා. ඒ හේතුව අත්හැරලා දැම්ම දාන්න. අසා හේතුවෙන් ඉඳ බුදුක දාන්න. මේ ඵලයේ කවුරු යවනවා කිව්වත් ප්‍රාර්ථනා කරත් ඔය එදිනාපියතර ආවත් වෙන පන්සෝ අපායන ඵල කිව්වා. එහෙම යවන්න බෑ. හේතුවට අනුවයි ඵලය. ඉතින් අපි යන්නේ කොහොමද මිනිස්සෙක් වෙන්නේ? දැන් මිනිස්සෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මිනිස්සෙක් වෙලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඇයි මිනිස්සු භවයට ඇලුම් කරන්නේ? දැන් මේ මිනිස්යාත්වයට ඇලුම් කරන මොකද පල්ලක තියෙනවා. අපි දැන් මෙයාගෙන යනවා. එහෙනම් මිනිස්සුයෝ එක සම්බන්ධතාවයක් ගොඩනගා තියෙනවා. දරුවා සමග, භාර්යාව සමග, සහෝදරයා සමග, නෑදෑයෝ සමග, දේපොළ සමග, ඉඩකඩම් සමග, වතු පිටි සමග, ගෙවල් දොරවල් සමග, අනකාරවල සමග, ඇඳුම් පැළඳුම් සමග මේ මිනිස්සෙක් වෙලා පරිහරණය කරන යම් තාක් දේවල් වල ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් හිතෙන් අරගන්නවා. ඒක බැඳිලා ඉන්නවා. තවදුරටත් දැන් තව මොහොතකින් මම ඒකට මෙහි යනවා කියලා බලපුවාම මෙහි ඇවෙන ස්වභාවය පේනවා. එහෙම පේනවා නම් එයා මනුෂ්‍ය සංකාරය ඉක්මවලා නැහැ. අනේ මතනම් ಜಾතිවත් ආය ආත්මයක් නම් එපා මිනිහෙක් වෙන මිනිහෙක් නම් එපාමයි කිව්වා. හේතුව තියෙනවා. දැන් අපි ඇහුවොත් එහෙම. දැන් ඉතින් දරුවට කවුද මන් දැන් මලොත් එහෙම. දැන් නැද්ද හේතුව? අපෝ දැන් නම් මම මැරෙන්න එපා. දරුවට කාර්යයක් පිටක් නෑ. ඉතින් දරුවා ජීවත් කරවන්න මම ඉන්නේද? දැන් ඒ සංකාරය මොකක්ද? මේ මනුස්ස රෝගේ තියෙන එකත් මනුස්ස රෝගේ ඉක්මවන එකත්. දරුවා කොහෙද ඉන්නේ? මනුස්ස රෝගේ. ගියදොර තියෙනවා. ඉතින් මේක නම් කොහොම හරි ජානිකුට එහෙම යන්න ඉන්න දීලා බෑ. මොන විදිහින් හරි කරේ නම් මේක රැකවරණය කරන්නේ තියාගන්න ඕනේ. නෑ උඹ හිතින් පස්සේ මෙහා තියන්නේ. උඹ යන ගමනක් යන්න දින ඵලයක්. දැන් තියාගෙන. ඒතකොට එහෙම කතා පුළුවන්. ඒතකොට මේ ඉඩම නිදහස් කරන්නේ කොහොමද? මගේ හා. අපි මැරෙනවා කියන එක නෙමෙයි. යවන්න හදන කවුරු හරි නම් හටපටවනවා. ඒතර ඈත් තියන් හටපටවනවා. ආයි මෙහෙ ඉඳ දෙන්නේ. මොකද කියන්නේ? අයියෝ එහෙම බෑ ඒක දරුවෝ කිව්වේ. එතකොට මේ ගේදොර
දැන් බලපුවහම ඇයිලා තියෙන කොච්චර තියෙනවද? දැන් හතපටවන්නේ ඔබ දිව්‍ය රෝගයක් නම් ඔබට ඉඳ කිව්වොත් යයි. ආයෙත් මිනිස්සෙක් ලෙවන්නේ නැහැ, මිනිස්සු අතර ලෙවන්නේ නැහැ කිව්වොත් ඉන්නේ වෙයි. එනා දෙල්ලමක් නෙවෙයි මෙතන ඉක්මවල යන විදිහේ මානසිකත්වයක් මොන විදිහකින්වත් පරිවර්තන වෙන මානසිකත්වයක් ඇති වෙයි. ඒ කියන්නේ ආර්ය මානසිකත්වය. එක එක මොහොතක වෙන්න පුළුවන්. වෙනත් හේතුවල යන්න පුළුවන්. පස්සේ ඉන්න බලාගෙන යන්න පුළුවන් හරියට. 10000කට දාන්න. පල්ලි හම්බ කරගෙන ඉන්න. අනිකට ගියක් දොර හදාගන්න ළමිතු ගන්නන්න පල්ලියේ පැය. ඒකින් තමයි අවුරුදු දෙකක් ඉඳලා ඉන්න. කැමැත්තේ යන්න පුළුවන්. හැබැයි මේ දාලා ගියේ චන්දරාගේ දාන්නේ. අන්න ඒ වගේ. අපිටම තීරණයක් දුන්නොත් දැන් තව මොහොතකින් ඔය යවනවා අහවතෙන්. යම් බලවේගයක් එහෙම කරලා අයින් කරන්න පුළුවන් නම්. ඉතින් මම හදාගත්ත එක තියෙන්නේ. ඔන්න උතර ඉන්න පුළුවන්. අන්නේ ආර්ය වාග්ය මනුස්ස ලෝකෙ ඉක්මෙව්වා. මනුස්ස සංකාරික මොහොත. ඔබට කාම ලෝකෙට ඇති කිසිම කාම වස්තුවක් මොන ගැන හිතේ නම් දෙන්නේ. අද ඉඳන් දෙන්නේ තව වර්ග කින්න දෙන්නේ. මානෝබෙලි. කවදාවත් මම බලාපොරොත්තු තිබුණේ වගේ. අන කාම ලෝකෙ ඉක්මවපු කියලා. එහෙනම් ඔබේ ජීවිතේ තව පැයකින් ඉවර කරලා ඉවර කරනවා. ආශය ලෝකේ පැවැත්මට ගතනපත් උඩ බලන්න අහන්න ඉඳ තියෙනවා. මම මොකද? මම මොනවා බලන්න අහන්නවත් තියෙන්නේ. හරි අතුනාතේ ජීවිතය. ඔතේට පස්සේ නම් උන්වහන්සේට දුන් ලෝකේ කොහොමද උපදින හේතු නැති බව. හේතු විදලාම එතනම දකින්න. ඉතින් එහෙම නැති කෙනෙක් වෙලෙ කියනවා කියලා මම සෝවාන් වෙලා සකෘදාගාමී වෙලා අරියත් කියලා ගන්න කොහොමද විමර්ශනය කරලා බලන්න. තමන්ගේ සංකාර සමිතියේ චන්දරාගේ කොච්චර තියනවද නැද්ද කියලා. අන්න සංඛාරات එකේ තියෙන චන්දරාගය බලන්න ඕනේ. විමර්ශනය කරලා. තමාගේ தත්ත්වය මොකද්ද කියලා බලන්න. තම සංඛාරය ඉක්මෙවල. මනස සංඛාරය ඉක්මවන මනස රෝගෙ ඉක්මවල. කියන්නේ අද මනසේ කියන්නේ හේතු නෑ කවදා. දිව්‍ය සංඛාරය ඉක්මවන පංචකාමයන් තියෙන කිසිම ආසාවක් නෑ. දිව්‍යමේ කාමයට ඇදෙට විදියක්. ලස්සන දේවල් ඔබ එකක්වත් බලන්න පිටපස්සේ දෙන්නේ. සුවඳ එකක්වත් දාග්‍රහණය කරන් දෙන්නේ. කිසිම පහසක් වල ආස්වාද විදිහට දෙන්නේ නැහැ. සියල්ලම නවත්තනගේ කවුරු හරි බලදාරිය කියනවා නම් පුළුවන් කෙනෙක් එහෙම කිව්වා කියලා අපි පනවමේ වාසිය මාල අහන්න ඕන. එහෙම කෙනෙක් යම් කෙනෙක් අපිට නීතියක් පනවන්න නම් කරන්න පුළුවන් කෙනෙක්. මම අවකව ඒලා දෙන පිළිතුර උනා. ඉතින් මගේ මොකද? පොඩියක් කරගන්න. මට ප්‍රශ්නයක් තියෙනවා මම අල්ලගත්ත එකක් තියෙනවා. අන්න එදින ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒකේ දැනගත්ත හැකි සංඛාරී නිදහස්ද කියලා. එතකන් දැනගන්න බෑ. උඹට ගෙදර ඉන්න දෙන්නේ නැහැ. ඔය ඉරහන් ටිකත් ඔක්කොම අපි ගන්නවා. උඹට කොහේ හරි ජීවත් වෙලා ඉන්න ගල් වෙනකන් කොහෙද තියෙනවා ඒක දෙනවා. එච්චරයි උඹට දෙන්නේ. ඒ දෙනවා ඔක්කොම කිව්වොත් මොකද ගන්න. ඉතින් මොකද? මේකත් මම ඒකත් ගල්ගෙස් මට ඕන එකක් නෑ. මේ කයි දින ගන්නේ අර හීතලුස දින ගන්නේ කයි දින ගන්නේ දෙනවා ඒකත් ඕනේ. ඒකත් මට ප්‍රශ්නයක් නෑ. ඒක තිබුණත් එකම ඒකත් නෑ. අන්න එහෙම වෙනවා. ඒ විද්‍යාවේ ලෝකේ අල්ලන්න දැනක නැහැ. අන්න ඒක නේද දැනගන්න ඕනේ තමයි මිදිලාද කියලා. මිදුනේ මේ දැනගන්නේ කිව්වේ ඕකයි. නොබැඳින්නේ නොඇලින්නේ මිදේ. මිදුනේ මේ දැනගන්නේ. අන්න මිදුනා දැනගන්න හැටි. ඇහෙන් රූප බලන්න ඕනකම තියෙන තාක්කල්. ඇහැ ලැබීමේ තියෙන හේතුව නැති වෙලා නැහැ. කනින් ශබ්ද අහන්න තියෙන ආසාව නැති වෙලා නැති තාක්කල්. තියෙන තාක්කල් ආසාව තියෙන තාක්කල්. මතු කන නැමැති උපකරණයෙන් ලබන්න තියෙන හේතුව නැති වෙලා නැහැ. නාසයෙන් ආග්‍රහණය කළ ගන්ධ ආග්‍රහණය කළ ආස්වාද ගන්න බලාපොරොත්තුව තියෙන තාක්කල්. මතු නාහය හට යන තියෙන හේතුව නැති කරලා නැහැ. දිවෙන් රස බල ආස්වාද දෙන බලාපොරොත්තුව තියෙන තාක්කල් මතු දිවක් හට ගන්න තියෙන ආසාව නැති කරලා නැහැ. යම් පහසක් විදීමේ ආසාවෙන් චන්දරාගයෙන් කායික පහසක් විදීමේ බලාපොරොත්තුව තියෙන තාක්කල් මතු කයක් හට ගැනීමට හේතුකාරක වන චන්දර මේ හේතුව දුරු කරලා නැහැ. හිතින් ආසාව තියෙන තාක්කල් මතු හිතක් හට ගැනීමට හේතුකාරක වන චන්දරාගය දුරු කරලා නැහැ. දැන් ඔය ටිකකින් ඔය හයම දුරු කරලා දාත. කොතනක හෝ ඇසක් කනක් නාසයක් දිවක් කයක් මනක් කියන මෙයා පනවන්නේ ඒ බඳු එකක් නෙමෙයි. නේ අරියත් උනහතේගේ ජීවිතය අවසානයි. අන්න ස්වභාවය. අරියත් ඉබුත් පිරිනවන් පෑ අරියත් උන්වහන්සේ නම.
යම් ඇසකින් පනවන්නේ පනවා නම් ඒ බඳු ඇසක් නැත්නේ. යම් කනකින් පනවන්නේ පනවා නම් ඒ බඳු කනක් නැත්නේ. යම් නාසයකින් පනවන්නේ පනවා නම් ඒ බඳු නාසයක් නැත්නේ. යම් දිවකින් පනවන්නේ පනවා නම් ඒ බඳු දිවක් නැත්නේ. යම් කයකින් පනවන්නේ පනවා නම් ඒ බඳු කයක් නැත්නයි. යම් මනකින් පනවන්නේ පනවා නම් ඒ බඳු මනක් නැත්නේ. මෙන්න හරි අතුන්වහන්සේගේ අවසානය. නෑ ඉතින්ද යනකම් ක්‍රමක්‍රමයෙන් අනුපූර්ව නැගෙන එක. අනුපූර්ව අත්දැකීම. අනුපූර්ව අත්දැකීමත් පිළින් යථාභූතය ලැබෙනකොට ඉස්සෙල්ලාම පැත්තේ සතර අපාගත උප්පත්ති ස්වභාවය. ඊට පස්සේ මනුස්ස රෝගේ කාමසු ගතිය දින මනුස්ස රෝගේ ස්වභාවය. ඊට පස්සේ කාම ලෝකේ දිව්‍යමය ස්වභාවය. ඊට පස්සේ යන්නේ බ්‍රහ්මමය ස්වභාවය. ඒකත් අත්හැර ගියාට පස්සේ ගමන ඉවරයි. ඔය ක්‍රමයටයි මිදිලා යන්නේ. ඉතින් මතු භවයක ඉපදීමක් ඕනේ නැහැ නේද? ඔය ක්‍රමෙත් දකින්න ඕනේ. ඉපදීම එපා කියන එකේ මූල තීරණයක් විතරයි. එපා නම් මම මොකද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ එපා කියන එක නෙමෙයි. මතු භවයේ ඉපදීමක් එපා නම්. මතු අත්බැවක් එපා නම්. ඔහුට එපා කියපු කලියට ලැබෙන්නේ නැතු තියෙන්නේ. එපා නම් කරන්න ඕන එකක් තියෙනවා. ඒක එපා නම් ඒකේ උපදින හේතුව බලන්න ඕනේ. යමක් එපා නම් ඒ යම් જાතියක් එපා නම් ඒක උපදින්නේ තියෙන හේතුව දැකලා. ඒ හේතුව දුරු කළොත් ඒක ලැබෙන්නේ නැහැ. යථාර්ථයේ තියෙන උතන. නැත්නම් යම් කිසි කයක් එපා නම් කෙනෙකුට යම් අධ්‍යාවක් එපා නම් ඒ බඳු අධ්‍යාවක් ලබන්නේ කුමන හේතුවකින්ද කියලා බලලා. අන්නේ හේතුව නිරෝධ කරගත්තාද බලාපොරොත්තු ඉතිරෙයි. මොකද බලාපොරොත්තු ඒක මට එපා කියන එක හරියන්නේ. ඔකයි දකින්න. ඒ ප්‍රාර්ථනාවක් නැතුව සිද්ධ කරනවායි කියනකොට අපි දැනගන්න ඕනේ මෙහෙම දෙයක්. ප්‍රාර්ථනාවක් නැතුව සිද්ධ කරනකොට හේතුවක් නැතුව සිද්ධ කරන්න බෑ යම. අපි යමක් සිද්ධ කරන ප්‍රාර්ථනාව පැත්තකින් තිබ්බොත් කොහොම කරන්නේ හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව ඵලයක් මතුවෙන්නේ නැති නිසා. අන්න ඒකට හේතුවක් තියෙනවා. පිනක් කරනවා පිනක් කරන්න හේතුවක් තියෙනවා. පැතුම වෙන එකක් හේතුව තව එකක්. ඒ පින කලේ ඇයි? ඒකට පස්සේ උත්තරේ තියෙනවා. පැතුමක් නැති වෙනියක් කරන ඒවා තියෙනවා. හැබැයි යමක් කළා නම් කරන්න හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව කරන්නේ විදිහක් නෙවෙයි. හේතුවක් නැති ඵලයක්. ප්‍රාර්ථනාව කියන එක අතුරු ක්‍රියාවලිය. පිනක් කරලා යමක් පතනවා කියන එක අතුරු ක්‍රියාවලිය. පින කරපෙක යහපත් නම් හේතු සහගත නම් පැතුම ඉන්න වෙනවා. පැතුවේ නැතුව පිනක් කරත් පින කිරු යම් හේතුවක් පුරනවා. හේතුව අනුකූලයි ඒකේ පද. මොකද මේ පින කලේ කියනකොට අපේ හිතෙන්ම අපි අහන්නේ ඇයි මේක කරන්නේ? ඇයි ධාරි දුන්නේ? ඇයි මේක රැක්කේ? මොකද ඒකෙන් ලැබෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකද කරන්නේ? මොකක් හරි හේතු කරන්නේ කොහොමද කරන්නේ? මට කිසිම පැතුමක් නැතුව දානයක් දුන්නා කියලා. ඇයි දානයක් දුන්නේ? දැන් ප්‍රශ්නයක් තියෙනවා. නේ මොකක් පැතුම නැහැ මොකද ඒක මම දානයක් දුන්නා කියලා. කාටද දාන දුන්නේ? ආම්දුරුවෝ. ඇයි අර මේ මුස්ලිම් පල්ලියේ සාසානික කියන්නේ නැති? අපි රයිද කියන්නේ. ඔය නිකන් දුන්නා කාට හරි දෙන එක. ඒවට වෙනසක් නැහැ. ඒ සාමියන් මේ සාමියන් දෙනවා අනිත් කෙනාට මට ඒක ගන්නන්නේ. එහෙම අපි ඉන්නේ බෑක. එතරම් අපි දකින්නවා. අපිට හේතුවක් තිබිලා තියෙනවා. හිතේක විසතරයි ටිකවයි තියෙන්නේ. මම මතු බලාපොරොත්තුවක් නැහැ මතු හතර බලාපොරොත්තුවක් නැහැ මේ දන් දෙනවා කියන. දුන්නේ මොකද? දැන් ප්‍රශ්නේ උත්තරයක් තියෙනවා. මොකක් හරි හේතුවක් තියෙනවා. ගුණවතුන් නිසා. ඒ වගේම ගුණවතුන් කෙරෙහි දෙන්නා වූ අපි මහත්ඵල මහානිසංස වල බාර ගන්න ඕන වට නෙමෙයි. ගුණවතුන් කෙරෙහි දෙන්නා වූ යහපතක් වෙනවා. මහත්ඵල මහානිසංස වෙන දෙනවා කියනවා මෙතන තියෙන අල්ලගැනීම. අපි ගුණවතාගේ ගුණේ නිසා අපි දන් දෙනවා මොකක් නිසාද? ඒ ගුණවත් පිරිසක් ඒ දාන තමන් ව්‍යායන කරන අය නෙමෙයි. සෑදවල් දිගේ කර්මස්ථානයක් වඩාගෙන තමන්ගේ අභිවෘද්ධිය සඳහා නිවන සඳහා කටයුතු කරන පින්වත් පිරිසක් නා. ඒ වගේ පිරිසකට සුඛ විහින්නේ සැප පහසු සලසා දීම. අප්‍රමාදීව කටයුතු කරගන්න අවස්ථාව සලසා දීමක් වෙනවා. ඒ නිසා ඒකේ අවස්ථාවක් මම බාර ගන්නවා. ඒක වරුවක නිදහස ලබා දෙන්නේ මම ඔය විතරක් දාටිකකින් දෙනවා. අනිත් හේතුවක් වෙනවා. හැබැයි ඔය හේතුව අප්‍රමාණ කුසලයක් තියෙනවා පැතුම් නැති එක. පැතුමක් නිසා දුන්නා. හැබැයි දුන්නේ යමක්ද අදහස් කළේ යමක්ද ඒකේ ඵලෙ තමයි ලැබෙනවා. එහෙනම් මොකද්ද?
අප්‍රමාදව නිවන් සාක්ෂාත් කර ගැනීම උන්වහන්සේලාගේ දයානුකම්පාව අප්‍රමාදව නිවන් සාක්ෂාත් කර ගැනීම. අප්‍රමාදව නිවන් සාක්ෂාත් කර ගැනීම. ඒක පරමාර්ථ වෙනවා. ඒකෙන් නම් මේ වැඩේ කළේ. ඒකේ ඵලය මොකද්ද? අප්‍රමාදව නිවන් සාක්ෂාත් කර ගැනීමේ වාසනාව තමන්ට මත වෙනවා. ඒ සඳහා ආයුෂ වර්ණයේ සැපේ බලය නුවණ දන් දුන්නේ. අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරන් තමන්ට ආයුෂ වර්ණයේ සැපේ බලය නුවණ හේතුඵල වශයෙන් ලැබෙනවා. පූජකෝ අලබතේ පූජා වන්තකෝ පටිවන්දනා කරපෙන්නන පිටි ලැබෙන්නේ. ලැබුණා නම් දුන්න වැපුරු දීතන මාත්‍යයි. මේ වැපුරුවේ කෙබඳු අදහසකින් දැක්වෙන්නේ ඒ ආකාරය. ඉතින් ආර්යෝ දන් දෙනකොට ප්‍රතුමන් නැතුව දන් දෙනවා කියන්නේ උතුමන්ගේ උතුම් ගුණ සිහි කරලා උතුම් ගුණයට කරන ගරුපහාර වශයෙන් මම දෙනවා. ඒක ක්‍රමයක්. ඒ වගේ මේ ආර්ය උත්තමයේ ආර්ය මාර්ගයේ පූර්ණ කරගන්න උත්සාහ කරන අය නම් ඒ බඳු උත්සාහයට මහා කුකුලක් දීම වශයෙන් මම මේ දාන්නේ දෙනවා. ඒක ක්‍රමයක්. මේ බඳු උත්තමයේ ලෝකේ පහළලා මේ සීසත්තරන් හත්නේ ලෝකෙට දෙනවා. අප්‍රමාණ යහපතක් කරනවා උන්වහන්සේලා ලෝක සත්‍යයට නිවන් දකින්න මඟ පාදා දෙනවා. උන්වහන්සේලාගේ යන්තරමකල් ජීවිතය පවතිනවාද? ඒ පවතින ජීවිතේ ලෝකයට මහා යහපතක් වෙනවා. ඉතින් උන්වහන්සේගේ ජීවිතය පවත්න්නේ මේ හේතුවෙන් මන් දන් දෙනවා. අපකස්ථාන කරනවා. බේතිය තරම් දෙනවා. සැකවන්න සලසා දෙනවා. මොකද උන්වහන්සේගේ මොහොතක ජීවිතයේ අප්‍රමාණ යහපතක් ලෝකයට කරන නිසා. මට ගන්න දෙන්නේ. අන්න ගුණය නිසා දන් දෙනවා කියන්නේ ඒකයි. මෙන්න මේ දන් දීම මේ කටයුතු කිරීම කිසිම පැතුමක් නැති ලෝක පැතුමක් නැති කෙනාගේ දන් දීම කරනවා. අපි ඕක දකින්න නැතුව ගුණ දකින්න නැතුව අපි එක දැනකට බයක් දිනනවා. මොකද පින්කලොත් සසර ගමන දික්කේ. ඔන්නෝ ප්‍රශ්නයක් තියෙනවා. පැතුමත් එහෙම බැලලා හරි පැතුම ඉච්ච වෙනකන් අපිට ගැලවෙන්න මාර්ගයක් නැති වෙයි. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේක අපේ අස්ථාන වියක්. ප්‍රඥාව මතුවලා ආවොත් ඉතින් පෙරකන් අන්තිම කෝටිය පතපතා හිටියා. සතුන් කෝටියම අවසානයි ප්‍රඥාවත් වෙලා. ප්‍රඥාවට වාදාන වෙන විදිහට කටයුතු කරගන්නවා. ඒ ප්‍රඥාවට නැගෙන්න ඉදිරියට කටයුතු කරනවා. ප්‍රඥාව මතුවෙනකොට මේ මොහොතේ පැයකින් ඉඳලා පතපතා හිටිනා දිව්‍ය ලෝකයට යන්න ඕනේ මෙහෙම සම්පත්තිය දින්න ඕනේ කියලා. පැයකින් ප්‍රඥාව මතුවලා නම් හරියක් නැති පැතුමක් හිටියා. වැඩක් නෑ. ඉතින් මතෙල්ලා ගියා. පැතුම නිදහස්. එහෙමයි ඉවර වෙයි. බුදුරජාණන් වහන්සේට ඒක අවස්ථාවක උන්වහන්සේගේ දෙන්නේ මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා කියලා. මේ කාරණේ අහපු එක්තරා බමුණෙක්. උන්වහන්සේට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට දෙන්නේ මහත්ඵලයි මහානිසංසයි කියන එක මම ඔබ වහන්සේගේ ධර්මයේ තුලින් ඔබ වහන්සේගේ දේශනාව මහලා තියෙනවා. මම විශ්වාස කරනවා. මම හරිය කැමති මේ කසීසල්වා දෙන්න. වතුවතු මේ කසීසල් බලාපොරොත්තු වෙන වහන්සේ මේ කසීසල් පූජා කරනවා. මම තනකම් පකලා පිළිගන්නවා දෙන්න. උන්වහන්සේ පිළිගත්තා. ඒතොර කියනවා ස්වාමීනි මම හරි කැමති මේ ඇල්හාලි වතුයි සූපෝයන්ජන වලට. මතමතුත් මට මේ ඇල්හාලි වතුයි සූපෝයන්ජන ලැබෙනවා නම් මට හරි හොඳයි. මම ප්‍රියයි. මට අනුකම්පා කරලා ඔබ වහන්සේ දුන්නේ බොහෝ කොට ලැබෙනවා කියලා අහලා තියෙනවා. ඒක විශ්වාස කරනවා. ඒකමයි බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්නේ. මට අනුකම්පා කරලා පිළිගන්න. උන්වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ කැවුම් ටිකක් අරගෙන කියනවා. අනේ ස්වාමීනි මම හරිය කැමති මේ පැණි කැවුමකට. මතු මේ වගේ පැණි කැවුම් බලාපොරොත්තු වෙනවා. ලැබෙන කොච්චර හොඳද? මගේ බලාපොරොත්තු ඉතිරින්ද මම ප්‍රාර්ථනා කළා මේ දන් දෙන්න. මට අනුකම්පා කරලා මේ පැණි කැවුම් පිළිගන්න. උන්වහන්සේ පිළිගත්තා. අන්තිමට ඊට වඩා එකක්. ස්වාමීනි මම හරිය කැමති මේ මුරුදු ඌරු මාස යද්දී. මතු මේ ඌරු මාස බලාපොරොත්තු වෙනවා. මට අනුකම්පා කරලා මේක පිළිගන්න. උන්වහන්සේ පිළිගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ කිරී පැහැදීමේ හිටියර ඔය ටික විතරක් අහගෙන හිටියේ නෑ අපපතල. මේ ධර්මයක් සිහි කරලා. මැරෙන්න ඉස්සෙල්ලා ධර්ම අවබෝධය ලැබුණා. අනිත්‍යව දුක්ඛ අනාත්මව අසාරෝ මේ රෝගේ මොන කාම සම්පත්තියක වැඩද? ඔය අදහසින් එතනින් මරාම අර ධර්ම සමාධියෙන් ගිහින් අවිජය කියන බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ කියලා වань. අනාගාමීද. ගාමී කියලා බුදුරජාණන් වහන්සේ ළඟට. ස්වාමීන් වහන්සේට මතක ඇති. කැවුම් බලාපොරොත්තු වෙන කැවුම් පූජා කරමු. හේදි බලාපොරොත්තු වෙන හේදි පූජා කරමු. මාස් බලාපොරොත්තු වෙන මාස් පූජා කරමු. කියන එහා තමයි මම. ඒක බුදුරජාණන් වහන්සේට කිව්වේ. ඉතින් බ්‍රහ්මයේ එදා මට දීලා ඔබ යමක් පැතුණා ලැබුණා. හරි අසීමිතව ලැබුණා. ඒ වුණාට මට තේරුණා මේ ධර්මාවබෝධය සමග ඒකකට වැඩක් ඇතිව නෙවෙයි. මගේ ඉන්දියන් නිදහස් වුණා. මමත් බ්‍රහ්මයේ ආයි කන බොන ආහාරයක කිසිම සම්බන්ධයක් නැහැ සත්‍යෙට මතල කාම ලෝකේ සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පින් කියන ඒවා අපිට පින් වලට පුළුවන්කමක් නෑ අපි සසර හදවන්න.
අපි සසර හඳවන්නේ අවිද්‍යාව තෘෂ්ණාව දෙකේ. පින කියන්නේ අවිද්‍යාව තෘෂ්ණාව දෙකේ. පින කියලා කියන්නේ යම් තැනක උපන්න නම් ඉපදෙන තැන සුඛෝපභෝගීත්වයට අවශ්‍ය කරන සියල්ල සපයන්න අවශ්‍ය වෙන ආධාරකය. පින කියන්නේ ඒකයි. පින සසර ගමන්ට හේතු වෙන එකක් නෙමෙයි. අවිද්‍යාව සසර ගමන්ට හේතු වෙනවා. සෝමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු. දෙවියන්ටත් මිනිස්සුන්ටත් ශ්‍රමණවන්ටත් නිවන් අවබෝධ කරනොත් පින උපකාර වෙනවා. සෝමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු. සෝමනා සූත්‍රයේ බුදුරණන් දේශනා කරනවා. මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත මහනි විනද පියෙන්නේ මහා සූත්‍රමයි. සුඛස්සේතම් භික්ඛවේ අධිවදන පුඤ්ඤාන. මේ සුඛේ ලබා දෙන දේ දුකාසිත දේ දිගේ තව දිනක් පින කියන්නේ. පිනට බය වෙන්න එපා. දැන් විනයි පුඤ්ඤාපි සංකාරය තෝරගන්න. විනා කරලා ඉවරලා යම්කිසි බුද්ධිලේ බලාපොරොත්තු වෙනවා නම් ලෝකේ යම්කිසි සම්පත්තිය. මෙන්න මේක පුඤ්ඤ අபிසංකාරය. අபிසංකාරයක් නැගෙනකොට අවිද්‍යාව සමග නැගෙන අපි. අවිද්‍යාව පත්‍ය පුඤ්ඤ අபிසංකාරය කියන එකයි වෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා. සත්‍ය කතම අවිද්‍යාව පත්‍ය සංඛාරා. මේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ මොනවද? පුඤ්ඤාපි සංඛාරා, අපුඤ්ඤාපි සංඛාරා, ආනිඤ්ඤාපි සංඛාරා, අයං උච්චති අවිද්‍යාපච්චය සංඛාරා. නේද? බෞද්ධයක් නෙමෙයි අවිද්‍යාව සිද්ධ වෙන්නේ. පුඤ්ඤාපි සංඛාරා. පින සිද්ධ වෙනවා. ආනිඤ්ඤාපි සංඛාරා. බ්‍රහ්ම ලෝකේ උපදින, අරූප බ්‍රහ්ම ලෝකේ උපදින ඒවා සිද්ධ වෙනවා. ආනිඤ්ඤාපි සංඛාරා. වෙනස මොකක්ද? අபிසංකාරයක් වෙනවා. අபிසංකාර වුණාම ඒ තමාවිහින් කරපු යහපත හෝ අයහපත සතර බැඳීම හා සම්බන්ධ දෙයක් කියලා විතරයි. ඒක තමයි අවිද්‍යාව සමග විතරයි කියන්නේ. සතර පැවැත්ම හා සම්බන්ධත්වයක් සමග එකතු වෙලායි. වේ සංකාරය වැඩි. අනිතර වෙන අවිද්‍යාවපත්යේ සංකාරය. දැනගැනීමේ බලාපොරොත්තුව තියෙනවා නම් විදීමේ බලාපොරොත්තුව තියෙනවා නම් කැස් කරන බලාපොරොත්තුව තියෙනවා නම් ඒ බුද්ධිලා ඒ බලාපොරොත්තුෙන් කරන පිනක් ඇරිනවා. ඒ අபிසංකාරය බවටපත් වෙලා අර බලාපොරොත්තු තුනම ඇස්කිරියන දැනගන්න විදින රැස් වෙන බලාපොරොත්තු අවිද්‍යාවේ බලාපොරොත්තු නිසා අවිද්‍යාව සමග සැසඳ යෙදුන අවිද්‍යාව සමග යෙදුන පින් බවටපත් වෙනවා. මෙන්න මේවා කියනවා පුඤ්ඤාபிසංකාරය. අරිහතුන් වහන්සේ පුඤ්ඤ භාව පහිනාසකේ ඔන්නේ පුඤ්ඤ අபிසංකාරය නේ. දැන් පින සිද්ධ වෙනකොට සාධන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දන්නවනම් මේ රෝගේ අන්නේ සියල්ලන්ටම වැඩි. ඒ කියන්නේ මේ පල්ලෙහා ඉන්නේ. සියල්ලන්ට වැඩි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ වශයෙන් වටිනාකම. සියලු ආකාරයෙන් දන්න උත්තරයන් වහන්සේ අරිහතුන් වහන්සේ. උන්වහන්සේ යම්කි ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට නමස්කාරයක් කරොත් සියල්ලන් කරන නමස්කාරයන්ට වඩා දැනුවත් නමස්කාරය උන්වහන්සේලාගේ. ඔය ක්‍රියාවලිය කරලා නැති උන්වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමස්කාර කරලා නැහැ. අර පුඤ්ඤාපි සංකාරනේ. ක්‍රියාව තිබුණේ නැද්ද? බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීමේ ක්‍රියාව උන්වහන්සේලා කළා. අරිහතේට පත් වුණාට පස්සේ බුදුන් නැදෙන්නේ නැතුව ඉන්නේ. නම් බුදු මැදීමේ ක්‍රියාවලිය කරා නම් බුදු මැදීමේ පිනකො. මතු සසර ගමන්ට හේතු වෙන මානසිකත්වයක් සමග දරපු නැති නිසා ඒක අදිසංකාරයක් නෙවෙයි. ඒක පුණ්‍ය ක්‍රියාවක් විතරයි. ඒ පුණ්‍ය ක්‍රියා නැති කලේ නැහැ අරිහතුන් වහන්සේ. පුණ්‍ය අபிසංකාර නැති කළා. ඒ නිසා කියන්නේ අරිහතුන් වහන්සේ පුණ්‍ය පාප පහිනාස. පින් පාප පහ කළා කියලා. පුණ්‍ය ක්‍රියා පහ කලේ නැහැ. පාප ක්‍රියාව හැම වෙලෙම අවිද්‍යාව සමග ඉදිරිය නිසා. පාප ක්‍රියාව සියල්ලම පහ වෙනවා. උන්වහන්සේ පාප ක්‍රියාව සිද්ධ වෙන්නේ අවිද්‍යාව සමගමයි පාප ක්‍රියාව කෙරෙන්නේ. හැබැයි වින ජීවිත දෙන්නේ අවිද්‍යාව සමග වෙන්නේ නැහැ. යහපත් ක්‍රියාවල් යහපත් නිසා කරනවා. ඒ නිසා ඒක අවිද්‍යාව සමග හැදෙන්නේ දෙන්නේ. දැන් උන්වහන්සේ ප්‍රථම අධ්‍යායන සම්බන්ධිනා, ද්විතීයි අධ්‍යායන සම්බන්ධිනා, තෘතීයි අධ්‍යායන සම්බන්ධිනා, චතුර්ථ අධ්‍යායන සම්බන්ධිනා, ආකාසාන අධ්‍යායන සම්බන්ධිනා, විඥාන අධ්‍යායන සම්බන්ධිනා ධර්මයේ හොඳට පැහැදිලිව කියලා තියෙනවා. අෂ්ට සමාපත්තියට සම්බන්ධිලා ඉන්නේ. නිරෝධ සමාපත්තියට සම්බන්ධිලා ඉන්නවා. හේතු විමුක්තිය විමුක්තියට හදානවා. ඒතර උන්වහන්සේ ප්‍රථම අධ්‍යායනයේ ද්විතීයි අධ්‍යායන සම්බන්ධිලා ඉන්නකොට
කුසල ක්‍රියාව නැහැ. ඒ පුණ්‍ය ක්‍රියාව තිබුණා. හැබැයි ඒකේ අවිසංකාරයක් නැහැ. ඉහාත්ම සුඛ විහරණයෙන් එහාට සතරක් ගැන බලාපොරොත්තුවක් සම්බන්ධතාවයක් ආසාවෙන් බැඳීමක් නැති නිසා ඒක අවිසංකාරයක් වෙන්නේ. ආනිජ්ජාවි සංකාරයක් වෙන්නේ. ආනිජ්ජාවි සංකාරය දුරු කළා නමුත් ක්‍රියාව තියෙනවා. දැන් පුණ්‍ය ක්‍රියාව කුසල ක්‍රියාව උනාදෙකේ තියෙනවා. දැන් ක්‍රියාව තුළින් මෙතෙන්ට ගෙනියන්න බෑ. දැන් අරිහතුන් වහන්සේ නමක් වශයෙන් ශරීර සාන්තුලට එක අවස්ථාවක පෙරේතේ පිළින් සිටලා. ඒ පෙරේතයා ශරීර සාන්තුලට කියන ස්වාමීනි මාව බලව ගන්න. මාව බේර ගන්න. ඔබ හතේ කළ හැකියි. ඒ කියන්නේ ඔබ කවුද මොකද? මම පෙරේතෙක්. කොහෙද ඉන්නේ? අර වැටිලි වල. දැන් මොනවද කන්නේ? අනික් අය පහර නියා මම රටට වැඩේනවා. ඒවයි මං කන්නේ. ඒ ඔබ කොහෙද ඉන්නේ වැටිලි වල? ශ්‍රවණ පෙරේතේ කියන ඔබේ අර උඩ. මම පහර නෙවෙයි ඔබේ රටට වැඩේ. ඌ ඒක ගන්න. අනේ ස්වාමීනි දුසිලෙකුට පැත්තල් ලාගෙන ඒ දුසිලගේ පැත්තල් ලාගෙන උට උදව් උපකාර කරලා හිටන් සීලවන්ත විසුණුට කරහතු පාපේට ඒකයි මහතා මාතෝක කලේ ඌටයි මටයි දෙන්නටම සිද්ධ වුණා වැදිකිලි වලේ ප්‍රේතයල අසුචි ගන්න. දැන් වෙලා තියෙන්නේ මට ඕකයි. ඔබ වහන්සේ යනවා දැකලා තමයි මම දුවගෙන ආවේ මම බේරා ගන්න. මම කොහොමද මේ සත්‍ය බේරා ගන්න. මම කොහොමද ඔබ බේරන්නේ? මොකද හැකියාව? අනේ ස්වාමීනි ඔබ වහන්සේ බේරවන්නේ නැහැ මම ඔබ වහන්සේ පෝෂණය කරලා තියෙනවා ඒක. සක්සනේ පෝෂණය කරුව නිසා මට හිමිකමක් දිනා ඔබ වහන්සේ දෙන්නේ ගන්න. අනික අනුකම්පා කළා මාව බේරාගත්ත ඔබ වහන්සේ කොහොමද? මොකද කරන්නේ ඔබ? ඔබ වහන්සේ බින්දපාත කරගෙන ඇවිදින්න. වික්ෂුන් වහන්සේලාට දානයක් දීලා ඒ බින මට අනුමෝදන් කරා. ඒතර මට මිදුනේ. උන්වහන්සේ බින්දපාත කරගෙන ඇවිදිනා වික්ෂුන් වහන්සේලාට දානි දීලා අනුමෝදන් කළා ප්‍රේතයා. ප්‍රේතයා නිදහස්. ඒතර දැන් ශරීර සාමෘ පුණ්‍යභාව පහිනවා. පින්පව දෙක පහ කරගෙන. ශරීර සාමෘ දාන දීලා තේරෙදලා පින්දුනා පින් හපුනේ මොකෙන්ද? ක්‍රියාවලිය කලේ පුණ්‍ය ක්‍රියාවලිය. පුණ්‍ය ක්‍රියාවේ උන්වහන්සේ පුණ්‍ය ක්‍රියාව අසීමිතව ලැබුණා. හැබැයි උන්වහන්සේ ඒක චන්දරාගේ නැති නිසා බාරගත්තේ නැහැ උන්වහන්සේ. ඒතරයි උනේ. උන්වහන්සේ පුණ්‍ය අபிසංකාරයක් උනේ. ඒ නිසා උන්වහන්සේ පිනක් කෙරෙන්නේ කියන පුණ්‍ය ශක්තිය සිද්ධ වුණා. පුණ්‍ය ක්‍රියාවලිය අවිද්‍යාව සම්බන්ධය නොතිරිච්ච නිසා සසර ගමන හේතු වෙන්නේ නැහැ උන්වහන්සේ. සසර ගමන හා සම්බන්ධ දෙයකට හේතු වෙන්නේ. යහපත් දෙයක් කළාට එතනින් නවතිනවා. මෙන්න මේ නිසා ක්‍රියාශීල තියෙනවා අරිහතුන් වහන්සේ කිව්වේ ඒකයි. පුණ්‍ය ක්‍රියාව තියෙනවා. ඒ ක්‍රියාශීල සීමා වෙනවා. අபிසංකාරය බඩපත් වෙන්නේ. ඒකයි කිය පුණ්‍යාபிසංකාරණය කියලා රහතන් වහන්සේලා. ඉතින් අපි බය වෙන්න දෙයක් නැහැ මේ ධම්මදියම පින්දහම් කරනකොට බය වෙන්න දෙයක් නැහැ මේකෙන් ගෙනියයිද සසර ගමන්ට ඇද ගෙනියයිද කියලා. පින්දහම් කියන්නේ එක පැත්තක් අවිද්‍යාව තෘෂ්ණාව කියන තව පැත්තක්. අපි දැනගන්න ඕනේ අවිද්‍යාව තෘෂ්ණාව සසර ගමන්ට හේතු වෙනවා. ඒකෙන් වෙන්ගෙන්න නම් ප්‍රඥාවෙන් ලෝකේ අනිත්‍ය දුක්ඛ වශයෙන් දැකලා අසාරත්වය දැකලා ඒක පූර්ණ කරගන්න ඕනේ. ප්‍රඥාවට ගෝචරය අසාරත්වයයි අසාරයි කියලා ප්‍රඥාවට ගෝචරනොත් අත්හැරී නොඇලී විදියාම ප්‍රඥාවේ තීරණයක් අපිට ළඟ දෙයක් නෑ චේතනා කරන දෙයක්. ඒක වෙනවා. උනාම දැනගන්නවා පෙර නම් මට මේවා අත්හැර ගන්න බෑ. පෙර මෙන්න ප්‍රඥාකාවත් විශාල කම්පනයක් ඇති වෙනවා. කොහොම උහුලන්නද? කොහොම දරන්නද? මේ දුක කොහොම දරන්නද? මෙහෙම අදහස් ඇති වෙනවා. දැන් මට එහෙම එකක් නෑ. දැන් ගන්නයි. මොකක් වෙනවද? යථාර්ථයේ වැටුණාට පස්සේ වෙන දේ වෙන්නේ. ඔක වළක්වන්න පුළුවන්. ඔය අදාළ නෑ කම්පායක ගියා. වෙන දෙයක් වෙනවා නිකන් හිටියා. අන්න තේරුම් ගත්තා. අන්න ආර්යයන්ගේ ආර්ය දර්ශනයේ චන්දරාගයේ දුරුවීමේ නිවන් සුවේ. ඔය ලෝකේ නිවන් සුවේ කියන්නේ. ඒක සැකගන්නේ නිවන් සුවේ මොකද්ද කියලා. නිවන් දැකීමට විතර කළ හැකි කුමක්ද කියන එකයි මේ තව ප්‍රශ්නයක් අහනවා. ওই ටිකම තමයි වෙන්නේ. නිවන් දැකීමට අවශ්‍ය කෙනෙක් හැම වෙලෙම දකින්න ඕනේ. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න ඕනේ. නිවන් දකින්න කරන් තියෙන්නේ ඔච්චරයි. යමක් අනිත්‍ය නම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකින්න. දුක්ඛ දේ දුක්ඛ හැටියට දකින්න. අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න. හැබැයි ලෝකයා දකින්න
මේ පෘථග්ජන දැකීම නෙමෙයි. යමක් ඉස්තිර නැත්නම් ලෝකයා ගන්නවා තීරණ. ඉස්තිර නැත්නම් ඉක්මන් කරලා තව එකක් ගොඩ කරනවා. ඔක ඇනේ දිස්සෙල. ඔක තමයි ලෝකයා ගන්න තීරණ. යමක් ගෙවිල යනවා නම් වැන්සිල යනවා නම් මොකද ගන්න තීරණ? ඉක්මන් කරලා තව જાති ඒ જાති ගම් කියනකම්. ඔක ගෙවිනවා වැන්සිනවා. ඒක පාවිච්චි කරන්න දෙයක් නෑ. අපි තව එකක් හදාගන්න. ඕක තමයි ලෝකයාගේ තීරණ. දැන් ආර්ය පිරිනේ ඉන්නේ ලෝකයාට ගෙවෙනවා වැන්සනවා කියලා දැක්කා. උදැල්ල ගෙවෙනවා. කුඹර කොටනකොට, බිම කොටනකොට අවුරුද්දෙම උදැල්ල ගෙවෙනවා. ඉවරයි උදැල්ල. අවුරුද්දක් යනවා. දැන් ගොවියා මොකද කරන්නේ? හැබැයි ඒනට හරි හොඳ උදැල්ල જાති. පළ 3-4 ගෙන අතුවෙන් දාලා තියෙනවා. ඕකේ මෙන්න ගන්න තියෙන්නේ. එහෙනම් වැඩක් නැහැ කියනවා. ගෙවෙනවා නම් මතු හදන්න හදනවා. එහෙනම් ලෝකයා ගෙවෙනවා වෙනසනවා කියලා දැකට නිවන් දකින්න මොකද වැටෙන්නේ? මේ නැතිනේ වෙනසක් මේ ලෞකිකත්වයේ ඉක්මවන එක හරි අමාරුයි. ලෝකෝත්තර අදහස් එනවා කියන්නේ. ඒතර එයා දකින්න එක දෙයක්. ගෙවෙන වෙනසෙන යම පරිහරණය කරලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි නැනතුමා බලාපොරොත්තු වෙනවා. ඒක නොගෙවේවා නොවැනසේවා කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි නමුත් සිද්ධ වෙන දෙයක් අපි බලාපොරොත්තු වුණාම නමුත් ඒක ගෙවීම නැති වෙනපත් වෙනකොට අපේ බලාපොරොත්තු කඩ වෙනවා. මෙන්න මේ සායකින් දුකක් වෙනවා 10ක් අසහනයක් වෙනවා. ඉතින් 10 විලාහරි දුක් අසහන විලාහරි ඊවැඩි කරගෙන ගියාම අන්තිමට වෙන ප්‍රතිඵලය මොකද්ද? බලවල හරයක් ඉදිරි කරන්නේ නැහැ. හොයාගෙන යනවා හොඳයි කියලා ගන්නවා. ගෙවිනවා වෙනසෙනවා තව එකක් හොඳයි කියලා හොයාගෙන යනවා ගන්නවා ඒකත් ගෙවිනවා වෙනසෙනවා. ඔය වැඩ පිළිවෙල තුලින් ලැබිච්ච හරිය මොකක්ද බැලුවොත් තව ඔයින් එහාට හරියක් නැහැ. ඔය දෙක තමයි කර කර යන්නේ. තැනසිල්ල හොයාගෙන යමක් ගන්න. ගෙවිනවා වෙනසෙනවා. තවද ඒකට දුක් පිටිනවා කෙලවරක් නැතුව ඕක රැක ගන්න පෝෂණය කරන්න හැම දෙයකම. තැනසිල්ල බලාපොරොත්තු. දහස් ගානක් එක අඩංගු වෙලා දුක විඳිනවා. බලාපොරොත්තු තැනසිල්ල කෙවිලා. ආයිතේ જાතිය හොයාගන්න. ඒ වඩාම විවිධ පරිවාර දුක ඔක්කොම විඳිනවා. ඒක දිහට හැදිලා ආයි ගෙවිලා. ඒක කරමු දෙයක්. ආයි එකක් හොයාගත්තා. අප්‍රමාණ සංසාරේ බලන ලෝක සත්‍යය ඕක තමයි කර කර ඉන්නේ. හැබැයි ඕකෙන් ලැබු අන්තිම ප්‍රතිඵලය බලපුවාම ආත්මාදී ප්‍රතිඵලය එකක් වගේ. තැනදිල්ලක් හම්බෙලා නැහැ. තැනදිල්ලක් හොයාගෙන පරිසරනවා දුක් විඳිනවා. මෙන්න මේ ටික දැක්කට පස්සේ ඉතින් ලැබෙන හරයක් නැත්නම් අසාරත්වයෙන් කෙලවර කරන යමක් දුක් විඳින්න පරිහරණය කරගෙන සැපෝක වෙලී අනේකේ තේරුම මොකක්ද? බලාපොරොත්තු වෙන සැපයෙන් එක පූර්ණ කරන්නේ නැත්නම්. ඒ වගේ සැපත සාන්ත වශයෙන් ගන්න කියොත් මේ සැප කියන එකත් හරයක් ඉතුරු කරන්නේ නැත්නම්. අසහනයක් කර කර දුකට ඇදලා වැඩ පිළිවෙලක් නා. මේ වැඩ පිළිවෙල තුළ තියෙන හරිය මොකක්ද? එහෙනම් සහනය කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? කයක් ඇති නිසා සුව බලාපොරොත්තු වෙනවා. එහෙනම් කයක් ඇති නිසා අසහනයටපත් කිරීමක් වුණා. අසහනයේ ප්‍රතිකර්ම කරනකොට සුවයක් වගේ දැනුණා. ඕකයි එතන සිද්ධ වුණේ. යා සුවයද තිබුණේ. අසහනයේ ප්‍රතිකර්ම කිරීම නිසා තිබිච්ච දුකෙන් తాවකාලික දුකට ප්‍රතිකර්ම කිරීමක්. දුකට ප්‍රතිකර්මයක් කරනකොට සුවයක් වගේ දැනුණා. සුවය කියන්නේ අපතේ වෙලෙක තිබුණේ නැහැ. ඔන්න ඔක තමයි. දැන් සුවය හැටියට නවත් දුකක්ම ගොඩ නගනවා. ඒකේ ප්‍රතිකර්ම හොයලා කරනවා. අසහනකාරීත්වයේ මානසිකත්වය ගොඩ නගන්න කායිකත්වයේ හේතු වෙනවා. බඩගින්න වැඩි වෙනකොට මොනවා හරි කන්න ඕනේ. ඒක තමයි පියතර අතර කාලෙ මොකද අර ඇති වෙන අසහනකාරී මානසිකත්වයේ පීඩනය නිසා කායික දුර්වලතාවය ඇති වෙනකොට ඒක ප්‍රබෝධ කර ගැනීමට හරි අවශ්‍යතාවයක් එනවා. ප්‍රණීතාහාර වශයෙන් ඒක. අසහනී පීඩිත වෙලා ඉන්න පුදියන් ඒක සමතුලිත භාවයටපත් වෙන ආහාර හම්බෙන්න උඩ හරි සතුටුයි. හරි ගහ දෙනවා හරි හොඳයි. හරි දුවයි කැමති කෙනා. කිව්වා. දැන් උන් දුවක් නෙමෙයි කැමේ වින්දේ. ඒක ඔක්කො කරන්නේ කොහොමද? දැන් කාලා ඉවරද? ඇත්ත. ඇති වෙන්නම කෑවා. ඒ කෑම හරි දුවයි ගහයි දුවයිද ඔක්කොම කිව්වනේ. කාපා මිතාවත් කරනවා කියලා. කාපියු? දන්නා කෝඩ්.
ගන්නවා පොල්. ගන්න ඔළුව පැන්න කෑන. කාගේද කොහොමද දිහා පොර කෑවේ? දැන් කන්න පුළුවන්. සුව හම්බෙන්නේ. පළවෙනි සුවේ වින්දා ඔය දෙවෙනි සුවේ කියලා ආයෙ බල පිළිච්ච එක ආයෙ කාරණේ කිව්ව හම්බෙන්නේ සුවේ. එහෙනම් අර ක්‍රියාවේ සුව තිබිලා තියෙනවා. අර ආහාරයේ සුව තිබිලා තියෙනවා. අපි ළඟ තිබිච්ච ඌර්ණතාවයේ සුව තිබිලා තියෙනවා. ඌර්ණතාවය පූර්ණ වෙනකොට. එහෙනම් ආහාරයේ රහ දුන්නා නෙමෙයි. අපි ළඟ තියෙන අනුපාඩුවට ප්‍රතිකර්මණය කරනකොට 10 සංසිඳීමෙන් අපිට දැනුමක් ආවා. අපි අවුවේ තැම්පි ඉඳලා හේවනා තියෙන ගහක් යටට හරි පැලකට හරි යනවා. අම්බේ දුවයි. හරි දුවයි කියන්නේ. දැන් දුව වශයෙන් දැනෙන්නේ මොකක්ද? අර අවුවට හත් වෙලා ධාරිය පුරු පෙරාගෙන ඇවිත් හත් වෙලා තිබිච්ච අවස්ථාවේදී ඒකට ප්‍රතිකර්මයක් වශයෙන් පොඩ්ඩක් හේවනකට ආවම ඉතල සෝතේ. දැන් දෙයිලා තියෙන දුවයන්ට අසහනයේද? අසහනිය පුත් තිබුණ පූර්ණයද? කායික සමතුලිතතාවයේ එනකම්. ඒකෙන් ගෙවි ගිය අසහනිය පූර්ණ කරගෙන ඇතුළ වෙනසද? අපිට කායික සුවයක් වශයෙන් වැටුණා. නැත්නම් සීතල සුවයක් වශයෙන් වැටුණා නෙමෙයි. දැන් අපි අහනවා. උස්නේ ඉන්න කෙනාට සීතල සුවය. උස්නේ දුකයි. අධික සීතලේ විවිධ ඉන්න කෙනාට සීතල දුකයි උස්නේ දුකයි. දැන් උස්නේ සීතලේ සුවේදීද? නේද අපි තුල විචාරු වර්ගය. අන්න බලා ගන්න. ඉතින් අපි දුවයි කියලා ගන්න හැම වෙලේම අපිට ඕනතාවයටපත් වෙනවම වෙනවා. අඩුපාඩුවක් වෙනවා. අඩුපාඩුව දරාගෙන අඩුපාඩුව සමතුලිත කරගන්නකම් ඇති වෙන්නා වූ වෙනසට අපි දුවයි කියනවා. ඒක දුවයක් කියලා ඒක තිබුණ නෑ කියලා දැනගන්නේ මොකද? ඊට පසු යලිත් ඒක දුන්නොත්. ඒ දුවන තව දුව ලබා ආමින් ආන. හම්බෙන්නේ ඇදුවය. එන විදලා තියෙන දුවයක් නෙමෙයි. ඌනතාවේ පූර්ණ කරගන්න තිබෙන වෙනසට අපි දුවයක් වශයෙන් දැනුණා. ඔච්චරයි සිද්ධ වෙලා තියෙන්නේ. එන පූර්ණ වෙච්ච කෙනාට එතෙක් සුව දුන්නේ අසුවද? අනේ යථාර්ථය දකින්නේ. බඩගින්නේ ඉන්න කෙනා බඩගින්න පූර්ණ වුණාම බත් විගාන සුව නැහැ. උස්නේ ඉන්න කෙනාට සීතල සුව වෙනවා. සීතල වුණාට පස්සේ තවදුරටත් සීතල සුව නැහැ. සීතලෙන් ඉන්න කෙනාට උස්නේ සුව වෙනවා. උස්නේ සමතුලිත වුණාට පස්සේ තවදුරටත් උස්නේ සුව නැහැ. පිපාසයෙන් ඉන්න කෙනාට ජලයේ සුව වෙනවා. පිපාසයේ පිළිස්සත් ඉක්කරන්න ගත්තාට පස්සේ ජලයේ සුව දෙන්නේ නැහැ තවදුරටත් ඒවා යප්පේ. ඒතරම් හොඳ වෙයි. දුකක් ඇති වෙනකොට දුකට ප්‍රතිකර්මයක් කරලා සංසිඳන මට්ටමේ සමතුලිත වෙනකොට ඒකම අලුයි වෙනවා. වැසිකිලි යන්න ඕනේ, මුත්‍රා කරන්න යන්න ඕනේ, ඉන්න බෑ කියලා කෑ ගහනවා. මොකද ඌනතාවය දැන් අසමතුලිතතාවයක් කියලා. වැඩි විදියට ගිහිලා මුත්‍රා කරලා සමතුලිත වෙනතාවකාලිකව. මොකද යන වෙලාව හරි දුවක් දැනෙනවා. මොකද අර වේදනාව අඩු වෙලා යන්නේ. ඒ වෙලාවට සංසිල්ලක් දැනෙනවා. මේ සාධික පහර ගන්න තව හැරි දෙනවා බලන්න පහර පුරුද්ද කරනවා. ඒතර කරන්නේ. එහෙම නෙත් තිරවනා දුවක් වෙනවා. හොඳ දේ කියලා ගත්තා නරක දෙයින් බේරෙන්න හැදුවා හොඳ දේ කරා යන්න හැදුවා. සමතුලිත වෙනකන් විතරක් ඔහුට ඒකේ සුවය දැනෙනවා. නෑ බුදුරජාණන් වහන්සේ පෙන්නවා පංචකාමයන් සමතුලිත කරගන්න ක්‍රමයක් තියෙනවා සමාධිය. සමාධිය දාව කෙනාට ගත සමතුලිත වෙනවා. දැන් සුවද පංචකාම. අන්න පංචකාමයේ ඇලිච්චපේ මායාව ඉවර කරපු හැටි. අසමතුලිත ආකාර පංචකාමයේ සුවයි. සමතුලිත වුණාට පස්සේ එතෙක් නොදුරු අත්දැකීමක් ලබනවා. සමතුලිත වුණාට පස්සේ සුව දුන්නේව දැන් සුව නැහැ. මොකද? අසමතුලිත වුණතාවයට පූර්ණ කරන කයි මේ සුව වශයෙන් දැනුනේ. නැහ සමාධියටපත් වුණා සමථයටපත් වුණා කියන්නේ. සමතුලිත භාවයටපත් වුණා. සමතුලිත භාවයටපත් වුණා නම් අර කිවිච්ච සුවගෙන දුන්න ස්වභාවය ඒ වස්තු වල තිබිලා නැහැ. නැහ වස්තු සුව දෙනවා නෙමෙයි අපිටල ඌනතාවය පූර්ණේ කිරීමේදී ඇතිවෙනා මානසිකත්වයක් ඇති වෙනවා ඊට අනුකූල. ඒක සුවේ හැටියට දැනෙනවා. ලෝක සත්‍යය ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ඇතුළු කරන්නේ ඔන්න ඔය හේතුව. යම් දවසක සමතුලිත වෙලා ගියා. අසහනකාරී මානසිකත්වයේ කෙලවර වුණා. එතෙන් ඊට පස්සේ තවත් අසහනකාරීත්වයක් ඇතිකරන්න අනුපාඩුවක් නැහැ. අනුපාඩු ඉවරයි. පූර්ණ සමතුලිතයි. එන්න සමාධිය. චතුර්ථ ධ්‍යාන සමාධියට ආවට පස්සේ උපේක්ෂා ඒකාග්‍රතාවයට ආව කියන්නේ ඔන්න ඕකයි. බලහත්කාරයෙන් කාර්යයන් අහ කරලා හිටිය කියන එක නෙමෙයි.
ඒ කාමයන්ගේ යමක් තෘප්තියට පත් වෙන්න තිබුණාද පූර්ණ වෙන්න තිබුණාද සමතුලිත වෙන්නේ. අන්නේ අසමතුලිතතාවය නිසා ඇති වෙන කාම දාහය. සමතුලිත කයිද නැහැ. එන ඊටත් පටන් මනවර්ණ රූප, මනවර්ණ ශබ්ද, මනවර්ණ ගන්ධ, මනවර්ණ රස, මනවර්ණ පහස ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. අන්න ඉතර කම්පා ඉවරයි බැඳීම ඉවරයි. මේ තෘෂ්ණාවට ඔයක සමතුලිත නොකර ඔය බැඳීම ඉවර කරන්න කිව්වා. ඒක කරන්න බෑ. අධික උෂ්ණයේ ඉන්නකන් සීතලේ සැනසුම හොයන්න එපා කිව්වා. ඒක අයින් කරන්න බෑ. අධික සීතලේ ඉන්නකොට උෂ්ණයේ සැනසුම හොයන්න එපා කිව්වා. ඒක අත්හරින්න බෑ. සමතුලිත වෙච්ච කෙනාට කියන්න ඕනේ නැහැ. සීතලේ සැනසුම හොයන්න එපා, උෂ්ණයේ සැනසුම හොයන්න එපා කියලා. සමතුලිත නම් මේ දෙකේම සැනසුමක් ගන්න ආස්වාදයක් නෑ. අන්න ඒ වගේ යථාර්ථයේ දාපු කෙනා. රාගක්ෂේ වුණා නම්, ද්වේෂක්ෂේ වුණා නම්, මෝහක්ෂේ වුණා නම් සමතුලිතයි. අන්නේ අකම්පිතාවෙන් වෙන මෙකින ආනන්තරික සමාධිය. මේ සමාධිය නැති වෙන්නේ නැහැ. මේ සමාධිය නැති කරන්න හේතුවක් නැහැ. මොකද? න අන්තරික සමාධිය ආනන්තරික සමාධිය. ආහාරයක් ඇතුළත් වෙලා ගොඩනගපු සමාධියක් නොවන නිසා. ලෝකේ තියෙන ලෞකික සමාධිය ඔක්කොම ආන්තරික සමාධිය. ආර්ය ලවන්නේ ආනන්තරික සමාධිය. ආනන්තරික කියන්නේ ලෝකයා යම් කිසි දෙයක් ඇතුළු කරගෙන සමාධියටපත් වෙනවා. පඨවි කියලා පඨවි ගන්නේ පඨවි සංඥාව වැඩි කෙනා. පඨවි සංඥාව ආහාර කරගෙන පඨවි සමාධිය ලැබෙනවා. ඒක ආහාර ඇති එක. පඨවි සංඥාව ඒකේ ආහාරය. ආපෝ කියලා ආපෝ සංඥාව අරගෙන. ඒකේ සමාධියටපත් වෙනවා. ඒ සමාධියට ආහාරයක් තියෙනවා ආපෝ සංඥාව. මේ විදිහට වර්ණයක් අරගෙන වර්ණ සමාධිය ඒ සමාධියට කියනවා. ඒ සමාධියට ආහාරය ඒ වර්ණ සංඥාව. එහෙනම් මේ ලෝකෙ තිබෙනා වූ ලෝකේ සම්බන්ධ කිසිම දෙයක් නැහැ. අත්තරීම හැර නොවැළෙන හැර මිදීම හැර. තවත් සාන්ත දෙයක් ලෝකේ අල්ලන්න නැහැ කිව්වට. රූපයන්ගේ වේදනාවන්ගේ සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් අල්ලන්න එකක්වත් ඉතර නැහැ. ඒ ඔක්කොම ඉතුව කියනවා. අත්තරීම හැර අත්තරීම නොවැළෙන මිදීම. පංචස්කන්ධය පිළිබඳ අත්තරීමක් නොවැළීමක් මිදීමක් වුණා නම් එතන ආහාරයක් ලෝක ආහාරයක් නැහැ. න අනන්තරික සමාධිය ආනන්තරික සමාධිය. මෙන්න මේ සමාධිය කැඩෙන්න හේතු නැත්තේ මොකද? ආහාරයෙන් හටගත් යමක් ඇද්ද? ඒක කැඩෙනවා විදිනා විනාශ වෙනවා. එහෙනම් එතන ඒ සමාධිය තුළ කැඩෙන්න විදිහට විනාශ වෙන්න කැලලක් තියෙනවා. මොකද පැවැත්ම සම්බන්ධ වෙච්ච නිසා. පැවැත්ම සම්බන්ධ වෙච්ච නැති සමාධියක් ආවනම් මොකක් ඇද්ද විනාශ වෙන්නේ? ආහාරය නැතුව ලැබු සමාධිය. අන්න ඒකට කියන ආර්ය සමාධිය. ආර්ය සමාධිය අකම්පේ භාවයටපත් වුණාට පස්සේ සමතුලිත වෙච්ච සමතුලිතතාවේ විච්ඡ තැන්පතන් ජීවිතය අවසානයේ නිකන් එහෙමනවා. ඒක ආනන්තර සමාධිය ලැබුවට පස්සේ යම්කිසි අසමතුලිතතාවයක් ගෙවිලා ගියාද සමතුලිත බවටපත් වුණාද ඒ සමතුලිත වෙච්ච දේ තිබෙන බැඳීම් ආසාවන් ඉවරයි. නැවතත් ආසාවක් ඇති කරන්න හේතුවක් නැහැ. බැඳීමක් ඇති කරන්න හේතුවක් නැහැ. ඒකෙන් කියන තණ්හාවක් හේතුණා. ඉතින් ඒක දැනගන්න ඕනේ නිවන් දැකීමට නිතර කරන් තියෙන්නේ මොකද්ද? දකින්න ප්‍රිය කරන යමක් නැත්නම් ඇයි මම ප්‍රිය කරන්නේ? ඇයි මොකද ප්‍රියතාවය? මේ ප්‍රියතාවයේ මధుර ස්වභාවය මොකක් නිසාද? මෙන්න මේ අඩුපාඩු වලින්යි. මම මේක බලාපොරොත්තු වෙනවා. දිගින් දිගට බලාපොරොත්තු වෙනවා. ඒක හරි වටිනා දෙයක් කියලා හිතනවා. සැපදයක් ආස්වාදයක් කියලා නිගමනය කරගන්නවා. ඒ මුලානිකමයි. මේක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සීකලා වළනවා. අසාරය. අසාර බව දැනගෙනම අසාරයි කියව අපිට නිකන් අසාරයි කියවනේ. මෙන්න මේ ක්‍රමයේ තමන් දකින දේ පිළිබඳව. මේතර දකින්න ඕන දෙයක්. අපි දකිනවා වැහැරි වෙනසි ගෙවි යන ජීවිතයක් ගෙව නැහැ. වැහැරි වෙනසෙන ජීවිතයක් ගෙව නැහැ. දැන් මේ ලෝක සත්‍යය නිතරම දකින්න හිත වැදෙන්නේ මොනවද? තවත් මිනිසෙක් නම් තවත් මිනිසෙකගේ ක්‍රියාකලාපයකට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා ප්‍රධාන වශයෙන්. එහෙම නැත්නම් තමන් හිතවගත්ත ගහ කොලක් හෝ මොනවා හරි තියනවා නම් ගියා හදාගත්ත ගෙයක් දොරක් තියෙනවා නම් ඒකේ සුන්දරත්වයට හිත නැමිලා ඉන්නවා. ඉතින් අපි දකින්න ඕනේ.
විතර සිහි කරන්න පුළුවන් දෙයක් ඒ වගේ අවස්ථාවක් එනකොට. දැන් යම් කිසි පුද්ගලයෙක්ගේ ශරීරයක් දැකලා ප්‍රියමනාපයක් ඇති වෙනවා දැක්කොත්. වැහැරි වෙනසෙන කයක් ගෙවෙන්නේ නැහැ. ඒක බාරදී කරනවා. යම් කිසි පුද්ගලයෙක් නැතුමක් හැඟුමක් කරනවා නම් මේ විලාසාවේ වැඩ පිටක් කරනවා. වැහැරි වෙනසෙන ජීවිතයක් ගෙවෙන්නේ නැහැ. නිහඬව පැත්තක ඉන්නවා දැක්කොත් ප්‍රියමනාපයක් හිතට ආවා. වැහැරි වෙනසෙන ජීවිතයක් ගෙවෙන්නේ නැහැ. අනුන් ගැන බලනවා මොකද? සමාධි ජීවිතය ගැන බලනවා. සමාධි පිළිබඳ ආස්වාදය තමන්ට නැగిලා. වැහැරි වෙනසෙන ජීවිතය ගෙවෙන්නේ නැහැ. තමන්ට හිතෙනවා නටන්න දඟලන්න සින්දුවක් කියන්න. වැහැරි වෙනසෙන ජීවිතය ගෙවෙන්නේ නැහැ. ගෙවෙන්නේ නැති ගෙවෙන්නේ නැහැ. ක්‍රම දෙකක්. බාහිරගෙත් තියෙනවා. වැහැරි වෙනසෙන ජීවිතයක් ගෙවෙන්නේ නැති. එහෙනම් ගෙවෙන්නේ නැහැ. ওই දෙක බලාගෙන යන්න පුළුවන්. හතරේ නැලි විදිය යනවා බලාගෙන. ඔය උත්තර විදර්ශනා කරන්නේ. සමානකෝ නේ පැවැත්මක් තියෙනවා. ලක්ෂණ ගියා. වැහැරි වෙනසෙන පැවැත්මක් ගෙවෙන්නේ නැහැ. ගහකොළ පැවැත්ම පේනවා. හරි ලක්ෂණ මාර්ගය. ජීවිතයක් කියන්නේ පැවැත්මක් තියෙනවා. වැහැරි වෙනසෙන පැවැත්මක් ගෙවෙන්නේ නැහැ. ආන්දකින. කෙනෙක් කරන ක්‍රියාවක් තුළින් ගෙවෙන්නේ නැහැ. සිද්ධ වෙන දේවල් තුළින් දැක්කොත් ගෙවෙන්නේ නැහැ. වැහැරි වෙනසෙන ජීවිතයක් වැහැරි වෙනසෙන පැවැත්මක් කියලා බලන්න පටන් ගත්තොත් අසාරත්වයේ මුල්ලා අසාරත්වයේ ප්‍රඥාව ලැබෙනවා. අමුතු වටක් උතර නැහැ ප්‍රඥාව වර්ධනයකට මාර්ගය උත්තරයි. ඕක කරගෙන ගියා නම් බලාගෙන දැටි හිත මිදෙනවා ලෝකෙ. පුංචි ළමයෙක් සෙල්ලම් කරනවා. වැහැරි වෙනසෙන ජීවිතයක් ගෙව නැහැ. පොඩි එකා ගෙව නැහැ. ඒක දකින්න. බුදියාගෙන ඉන්නවා හරි වරකලා වගේ පේනවා. වැහැරි වෙනසෙන ජීවිතයක් ගෙවෙන්නේ නැහැ. ඒක පාරක් දීකට. ආයි වරකලා බලන්න දෙන්නේ. ඒ උලතේ තමන්ට ප්‍රියමනාපයක් ඇති කරන්නේ නැහැ. අසාරයි. ඒක දකින්න. සෙල්ලම් කරනවා දැක්කොත් ඒක අසාරයි. වැඩකදී කොලොප්පා කරන උඩ පයින්නවා දැක්කොත් අසාරයි. දැන් මේ දකින්න ඕනේ. ඔය ක්‍රමයට දකින්න ඕනේ. මේ ඒකට තියෙන බැඳීම හැදීම අඩු වෙලා යනවා. ඉතින් ඒ වගේ දහම් ගොඩක් තියෙනවා. ඒ පැත්තේ දෙතිස් කුණුපියක් නතර නැහැ. දෙතිස් කුණුපියක් දඟල නැහැ. ඉතින් අපි ඔහොම දකින්නවා කියන කුපිලේ දිහා බලනකොට. එක්තරා විසුණු වහන්සේ නමක් ළඟට මේ කාන්තාව දෙන්නේ ඒ උන්වහන්සේ කොහොමද ප්‍රියමනාපයන් දිහා කතා කරලා ඉඳ ආපු වෙලාව. පොඩි හාමුදුරුවෝ කෙනෙක් කිව්වා වණිවිඩය ගිහින්. අන්න දෙතිස් කුණුප කොට්ටාන් දෙකක් හම්බෙන්න ඇවිල්ලා කිව්වා. ඒ මොනතර වුණා ගම. සෙනෙහි දහම ආවෝදයක්. පෙර කාලෙක විච්ච එක. අද එකක් නෙවෙයි. සිද්ධ වෙන කාර්යය. අර බලිහාදුර ගිහින් කිව්වා අන්න දෙතිස් කුණුප කොට්ටාන් දෙකක් හම්බෙන්න ඇවිල්ලා කිව්වා. ගෑනු ළමයි දෙන්නේ ඒ හාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා පණිවිඩයව. දෙතිස් කුණුප කොට්ටාන් දෙකක් හම්බෙන්න ඇවිල්ලා. ආයි උන්වහන්සේ එතනදී නැගිටින්නේ. බලාපොරොත්තු ඔක්කොම මිදලා ගියා එක මොහොතේ. අන්න ඒ වගේ හරි බුදුම දෙයක් තියෙනවා බුද්ධ දහම් වාක්‍යවල. ඔහොම දහම් වැටීමේට බුදුම සම්බන්ධතාවයක් තියෙනවා. මේ අපි දකින්න පුරුදු වෙන්න ඕනේ එහෙම ක්‍රමයෙන්. නිවන් දැකි ඕම වගේ පුංචි අදහස් දෙන. වේගයෙන් කාවදින පුංචි ගුණක් තියෙනවා. දහම් වාක්‍ය. ඔය දිල් ලබනවා වගේ බොහොම මහා දහම් අවබෝධය. වක්කඩේ පිළිබිඳු යනවා දැකලා ඒ වගේම වැහි වතුර ගලාගෙන යන ගිහිලා හිඳිර යනවා දැකලා හරකොළ මැල්ලුම් මලවල ඒ වලවලට මේ සිද්ධි දැක්කා මේ වගේ නිවන් දැකලා තියෙන්නේ මේ බොහෝම මේ ලෝකෙ තියෙන සිද්ධි දැකලා පොතේ තියෙන මහා ගැඹුරු බණ දහම ඉගෙනගෙන නෙමෙයි මේ ලෝක ස්වභාවය මේකයි කියලා දැක්කා ඔච්චරයි දැක්කේ ගොඩාක් ඉගෙනින් දැක්ක නිවන් දකින්නවා කියන එක නෙමෙයි කරන්නේ ලෝකේ අසාරත්වය දකින්න අසාරදීම අසාර හැටියට දකින්න අපි හැවටෙනව නෙමෙයි. අසාරදී අසාර හැටියටම දකින්න. ඔයිට වඩා නිවන් දකින්න කරන්න අන්තර එකක්වත් නැහැ. කවදා හරි මොකෙන් කරගෙන ගියා. අසාරයි කියලා දැකගෙන නිකන් නිවන් දකින්න. අන්තිමට දකින්න අසාරයි කියලා. අසාරත්වයේ වැටහිච්ච දාට ප්‍රඥාව